ආයුබෝවන් දොළ පුතාලා ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් මාව පේනව නේද? ඔව් සර් පේනවා. right okay. හරි. එතකොට අපි ඉන්නේ තුන්වෙනි පාඩමේ. හරි. එතකොට අපි ගිය සතියේ අන්තිමටම අපි කතා කරා සමස්ථානික ළඟට එනකම් අපි ඉගෙන ගත්තා නේ සමස්ථානික. මට පුතාලා පොඩි තප්පරයක් දෙන්න. right. සමස්ථානික ළඟට එනකම් අපි ඉගෙන ගත්තා නේ. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ ආවර්තිතා වගුවේ අපිට දකින්න පුළුවන් රටාවන් මොනවද කියලා. right? අපි ඔක්කොටම කලින් ආවර්තිතා වගුවක් අපි ඇඳලා යමු නේ. right? ආවර්තිතා වගුවක් ඔයාලට අඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ නේ. right. ඉස්සලා මූලද්‍රව්‍ය ටික ලියා ගන්නකො නේ. මොනවද? හයිඩ්‍රජන්, හීලියම් නේද? lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine. ඊට පස්සේ පැතරෙන්න ඕනේ නේ. hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. right? එතකොට right නේ. එතකොට අපි ඉගෙන ගත්තා මේ පහළට තියෙන නේ පහළට තියෙන මූලද්‍රව්‍ය. අපි කියනවා සිරස් හතට. සිරස් හතර තියෙනවට අපි කිව්වා කාණ්ඩ නේ. ඊට පස්සේ මෙහෙම තිරස් පේලියට අපි කිව්වා ආවර්ත. right? එතකොට අපි මේක නම් කරනකොට අපි ඉගෙන ගත්තා නේ කාණ්ඩ අපි නම් කරේ කොහොමද? රෝමානු ඉලක්කම් වලින් නේ. right? රෝමානු ඉලක්කම් වලින් තමයි අපි කාණ්ඩ නම් කරන්නේ. රෝමානු ඉලක්කම් වලින් තමයි අපි කාණ්ඩ නම් කරන්නේ නේ. ආවර්ත අපි නම් කරන්නේ මොනවද? හින්දු අරාබි ඉලක්කම් නේ. right. එතකොට මේ ආවර්තිතා වගුවේ එක ආවර්තයක් කියලා කියන පුතාලා එක ශක්ති මට්ටමක් නේ. එක ආවර්තයක් කියලා කියන්නේ එක ශක්ති මට්ටමක්. ආවර්ත දෙකක් කියලා කියන්නේ ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඒ ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය වල ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. තුනක් කියලා කියන්නේ ශක්ති මට්ටම් තුනක් තියෙනවා නේ. ওই විදිහට තියෙනවා. right. ඊට පස්සේ මම ඔයාලට කිව්වා ගිය සතියේ අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට නේද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වල දන්නවනේ ලියන්න ඕන එක. හැබැයි අපි ඉගෙන ගත්තා නේද? ශක්ති මට්ටම් හතරේ නේ. KLMN කියන ශක්ති මට්ටම් හතරේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නේ 2 8 18 සහ 32 කියලා අපි ඉගෙන ගත්තේ. right? මේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හැබැයි එතකොට අපි කැල්සියම් ලියුවොත් එහෙම නේ. කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියුවොත් එහෙම නේ. right? එතකොට K වල දෙකක් තියෙනවා. L වලත් 8ක් තියෙනවා. එතකොට තුන්වෙනි ශක්ති මට්ටමේ යනකොට නේ දැන්
20ක් තියෙනවානේ මේකේ නේද? ප්‍රෝටෝන 20ක් තියෙනවා. දැන් 10ක් පුරවලා තියෙන්නේ. එතකොට තව 10ක් තියෙන්න ඕන නේ. ඒ 10 අපිට මෙහෙම ලියන්න බෑ. මෙතන උපරිම 18ක් තියෙන්න පුළුවන් කිව්වට නේද? අපිට මෙහෙම 10 ලියන්න බෑ. රයිට්? මොකද ඉලෙක්ට්‍රෝන පිරෙනකොට හැමතිස්සම පිරෙන්නේ එයාලා හරි කැමති 8ට. රයිට්? අවසාන ශක්ති මට්ටම 8ට පිරෙන්න හරි කැමති. රයිට්? ඒකද 18ක් කිව්වට මෙතන 8යි පිරෙන්නේ. 8ක් පිරලා ඉතිරි දෙක යනවා ඊළඟ ශක්ති මට්ටමට යනවා නේ. n වලට යනවා. මේක පිරුණාට පස්සේ තමයි එන්නේ මෙතෙන්ට. රයිට්? හරිද? මේ ශක්ති මට්ටම මේක සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඉතිරි ටික මේකට එනවා. ඉතිරි ටික මේකට ඇවිල්ලා තමයි 18 සම්පූර්ණ වෙන්නේ. රයිට්? එහෙමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. රයිට්? ඔයාලට ඒක එච්චර දුරට ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඔයාලා හැමතිස්සෙම ඉගෙන ගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියනකොට මෙතෙන්දීනේ. ඔයාලට තියෙන්නේ මේ මූලද්‍රව්‍ය 20 ගැන ලියන්න තියෙන්නේ. රයිට්? මෙතනින් පිට දෙන්නේ නැහැ. එහෙනම් මේක හරියට බලා ගන්න. රයිට්. එතකොට අපි පරමාණුවක් අඳිනකොට නේ පරමාණුවක් අඳිනකොට නීල් බෝර්ගේ ආකෘතියට අනුව රයිට් නීල් බෝර් කිව්වේ කොහොමද? න්‍යෂ්ටියක් තියෙනවා නේ ඊට පස්සේ ශක්ති මට්ටම් තියෙනවා නේ ශක්ති මට්ටම් වල නිශ්චිත ශක්තියින් පවතිනවා. right එතකොට මෙතෙන්දී නේ මේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි right අපි මේ ඉලෙක්ට්‍රෝන දෙක අපි කැල්සියම් අඳිනකො right කැල්සියම් අඳිනකොට ඔන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක අපි ඇඳා right ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටම මේකට වඩා අඩු දුරකින් තමයි පිහිටන්නේ නේ මේ දුරකට පිහිටන්නේ නැහැ. එයා කියනවා ශක්ති මට්ටම් එන්න දුර ලං වෙනවා කියලා කියන්නේ right එන්න දුර ලං වෙනවා. ඒ කියලා කියන්නේ ඉතිරි 8 පිරෙන්නේ මේ ශක්ති මට්ටමේ නේ. right? දෙකයි පහයි 6යි 7යි 8යි. right. ඊළඟ ශක්ති මට්ටම මීටත් වඩා මේ පරිතරයටත් වඩා අඩු පරිතරයකින් තමයි ඊළඟ ශක්ති මට්ටම තියෙන්නේ. right? හරිද? right. දැන් එතකොට 10යි මෙතන තව 8ක් එන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. right? ඊළඟ ශක්ති මට්ටම නේ n වල එතකොට දුර මීටත් වඩා අඩු දුරකින් තමයි පිහිටන්නේ. right? නොහොමනේ right එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් පවතිනවා right ඔන්න ඔය දෙක තියෙනවා right උතර බලන්න එතන මූලික සිද්ධාන්ත ටිකනේ මූලික සිද්ධාන්ත ටික තමයි රදර්ෆර්ඩ් කිව්වේ ධනාරෝපිත න්‍යෂ්ටියක් තියෙනවා ඒවට ඉලෙක්ට්‍රෝන භ්‍රමණ වෙමින් පවතිනවා නේ න්‍යෂ්ටිය වටා හැබැයි නීල් බෝර් ඊට වඩා තව ටිකක් වැඩියෙන් කරුණු එකතු කරා. අනේ වැඩියෙන් හොයාගත්තා. ඉලෙක්ට්‍රෝන නිකන් නෙවෙයි පවතින්නේ. ඒවාට ආවේනික නිශ්චිත ශක්තියක් තියෙන කක්ෂවල තමයි මෙයා පරිභ්‍රමණය වෙන්නේ නේ. පරිභ්‍රමණය වෙන්නේ නිශ්චිත ශක්තියක් තියෙන කක්ෂවල. සූර්යයා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වෙනවා වගේ තමයි. නේද? ඒක කියන්නේ නිශ්චිත දිශාවක් නෑ නේ. මේක න්‍යෂ්ටිය නම් මේ අතර කැරකෙන්න පුළුවන් නේ. මෙහෙම යනවා, මෙහෙම යනවා, right? මෙහෙම යනවා ඔහොම යනවා right අර එකම විදියට එහෙම එකම විදියට මෙහෙම කැරකි කැරකි තියෙන්නේ නැහැ දිශාව වෙනස් වෙනවා right මොහොතින් මොහොත දිශාව වෙනස් වෙනවා හැබැයි ශක්තිය නිශ්චිත ශක්ති මට්ටමක තමයි යන්නේ right දැන් එතකොට අපි අද ඉගෙන ගන්න පුතාලා මෙන්න මේකේ right මේ ආවර්තිතා වගුව හදලා තියෙන්නේ ඇයි අපි මේකට ආවර්තිතා වගුව කියලා කියන්නේ ආවර්තිතා වගුව කියලා කියන්නේ පුතාලා අපි දැන් මෙහෙම මූලද්‍රව්‍ය නේ රයිට් මූලද්‍රව්‍ය පරමාණුක ක්‍රමාංකය අනුව සැකස් දැන් මෙහෙමනේ දැන් ආවර්තිතා වගුව හදන්න කලින් රයිට් විද්‍යාඥයෝ මූලද්‍රව්‍යයන් ටික හොයාගත්තානේ
right ආවර්තිතා වගුව නේද ඉස්සල්ලාම ආවර්තිතා වගුව හැදුවේ කවුද රුසියන් ජාතික දිමිත්‍රි මෙන්ඩලීෆ් නේ එයා මේක හදන්න කලින් එයා ඉස්සල්ලාම මූලද්‍රව්‍ය ටික හොයාගත්තා නේ right අපි හිතමුකෝ මෙන්න මෙහෙම තියනවා කියලා right හයිඩ්‍රජන් හීලියම් එයා හැබැයි හීලියම් නම් හොයාගෙන තිබුණේ නැහැ right ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් right ඕමම ලියාගෙන යනකොට නේ දැන් මට මේ බෝඩ් එකේ ඊටමදි හරි දිගටම ලියාගෙන යනකොට එයාලා දැනගත්තා right මේ පළවෙනි එක නේ right මූලද්‍රව්‍ය 7ක් ගියාට පස්සේ එන 8 වෙනි තැන right ඒ කියලා කියන්නේ දැන් 1 2 3 4 5 6 7යි 8යි right හරිද ඔව් දැන් මුලින්ම මෙහෙම පළවෙනි දෙක අතාරින්න වෙනවා මුලින්ම හයිඩ්‍රජන් සහ හීලියම් අතාරින්න වෙනවා right හයිඩ්‍රජන් සහ හීලියම් අතාරියට පස්සේ right මේ දෙක අතාරියට පස්සේ ඊට පස්සේ right ඊට පස්සේ මේම මූලද්‍රව්‍යයන් නේ 1 2 3 4 5 6 7 8යි right 9 වෙනි එක අපි ලියුවොත් මෙතන සෝඩියම් කියලා ඊට පස්සේ මැග්නීසියම් එක මේ පැත්තෙන් කොහොම කෙලින් ලියුවොත් එහෙම එයාලා දැනගත්තා මෙයාලගේනේ right මේ ලිතියම් වල තියෙන රසායනික ගුණයි right කාණ්ඩ 7ක් ගියාට පස්සේ 1 2 3 4 5 6 7යි ආය 8 වෙනියට හම් වෙන එක්කෙනාගේ ලක්ෂණ සමානයි කියලා right ලක්ෂණ සමානයි කියලා ඒ විදිහට තමයි මේගොල්ලෝ මෙහෙම සකස්සලා තියෙන්නේ නේ ඒ කියලා කියන ආවර්තිතා වගුවක පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන පිළිවෙලට සැකසූ විට right ආරෝහණය වන පිළිවෙලට සැකසූ විට මොකද කියන්නේ මූලද්‍රව්‍ය 7ක් ගියාට පස්සේ 8 වෙනි මූලද්‍රව්‍ය මුල් මූලද්‍රව්‍යයට සමාන ගති ලක්ෂණ පෙන්වනවා කියන එක තමයි කියන්නේ නේ. කියන්නේ ආවර්තයක්. ඒක නැවත නැවත සිද්ධ වෙන දෙයක්. right ආවර්ත කියන එකේ තේරුම තමයි ඒ නැවත නැවත සිද්ධ වෙනවා. අන්න ඒකයි ඒ කියන්නේ. right ඒකයි මේකට ආවර්තිතා වගුව කියලා නම දැම්මේ. ඒක තේරුණාද මම කියපු එක? තේරුණාද පුතාලා? right හරි. හරි. එතකොට දැන් අපි අධිගන ගන්නේ අයනීකරණ ශක්තිය. පළමුවෙනි අයනීකරණ ශක්තිය. ඒ මොකක්ද? අයනීකරණ ශක්තිය කියන පුතාලා දැන් මෙහෙමයි. දැන් මේ මූලද්‍රව්‍ය හිතන්නකො. දැන් මේ තියෙන කැල්සියම්. right? දැන් මේ තියෙන කැල්සියම්. කැල්සියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. right? මේ පරමාණු හරි කැමති අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න. එතකොට ඒගොල්ලෝ සම්පූර්ණයි. right? එතකොට ඒගොල්ලෝ සම්පූර්ණයි. හරිද? එතකොට වෙන කට්ටිය එන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ දැන් නේද? දැන් බෝඩින් හවුස් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. බෝඩින් හවුස් එකේ කාමර තියෙනවා. right? හිස් කාමර තියෙනකොට පිට කට්ටිය බලනවා ඇතුල් වෙන්න. right? ඇතුල් වෙන්න බලනවා. හැබැයි කාමර ටික ඔක්කොම ෆුල් වුණාට පස්සේ ආය ඇතුල් වෙන්න බෑ. පිරීලා තියෙන්නේ. නේ? පිරීලා තියෙන්නේ. right? එතකොට මෙතනත් එහෙමයි. දැන් මෙතන අවසාන ශක්ති මට්ටමේ දෙකක් තියෙනකොට තව මේක පුරව ගන්න 8ක් ඕන. මේගොල්ලෝ හරි කැමති මේක සම්පූර්ණ කරගන්න. right? එහෙම අකමැති නම් මෙයාලා කරන්නේ මේ දෙකක් දීලා දානවා කාට හරි. මේ ඉලෙක්ට්‍රෝන දෙකක් කාට හරි දීලා දාලා අන්න එතකොට මේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 පිරීලා තියෙනවා. දැන් අවුලක් නැහැ. right? අවුලක් නැහැ. right? ඒ වගේම තමයි අනිත් පැත්ත. දැන් ක්ලෝරින් වගේ කට්ටිය නේ ක්ලෝරින් වගේ කට්ටියගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවානේ. එතකොටත් එයාට තව එකයි අවශ්‍ය සම්පූර්ණ කරගන්න. ඒකෙන්ද එයා තියෙනවා දෙන්න කැමති නැහැ. කාගෙන් හරි ගන්න තමයි කැමති. හරි? එයාට තව එකයි අවශ්‍ය. එකක් ගන්නවා. සල්පත් එහෙමයි. මේ ඔක්සිජන් සල්පත් එහෙමයි නේ. මෙයාලගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. එතකොට ඒ 6 එයාලා දෙන්න කැමති නැහැ. තව දෙකයිනේ ඕන. ඒ දෙක කාගෙන් හරි ගන්නවා. right? දෙන්න කට්ටිය ඉන්නවා. දෙන්න කට්ටිය තමයි මෙන්න මේ කට්ටිය. හරි? එතකොට මෙයාලගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. එතකොට මෙයාට තව 7ක් ගන්න ඕන සම්පූර්ණ කරගන්න.
ඒකේ ඉඳලා ලේසිම ක්‍රමය මෙයා දෙනවා නේ. ඒතර මෙයා දෙන එක මේ පැත්තේ ගන්න අය ඉන්නවා. right? එතකොට මෙයා දෙකක් දෙන්න කැමති. මේ දෙන දෙක මේ පැත්තේ ගන්න කට්ටිය ඉන්නවා. දෙකක් හොය ඉන්න කට්ටිය ඉන්නවා මේ පැත්තේ. මෙතනත් එහෙමයි. ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ තුන්වෙනි right? එතකොට මෙයා කැමති මේ තුන දෙන්න. ඒ තුන ගන්න කට්ටිය ඉන්නවා මෙතන. මෙතන පහක් තියෙනවා. මේ පහක් තියෙනනේ. නයිට්‍රජන් ෆොස්ෆරස් වගේ කට්ටියගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. තව 3යි අඩු. right? ඒ 3 යාට ගන්න ලේසි මේ 5 දෙනවට වඩා. right? එතකොට මෙන්න මේ වගේ මේ මූලද්‍රව්‍ය අතර ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගැනීමෙන් හෝ right? ඒ කියන්නේ එහෙම නැත්නම් සහයෝගයෙන් තියා ගැනීමෙන් තමයි සංයෝග සාධන්නේ. right? සංයෝග සාධන්නේ. එතකොට මේ සංයෝග සාධන්නනේ සංයෝග හෝ අණු පුතාල. right? සංයෝග හෝ අණු සාධන්න ඉලෙක්ට්‍රෝන දෙන්න ඕනනේ. ඒ දෙන්නේ නිකම් බෑ. මෙයාට ශක්තියක් තියෙන්න ඕන. right? මේ ශක්තිය right? මෙහෙම හිතන්නකෝ. දැන් මේකේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න ලබා දිය යුතු ශක්ති ප්‍රමාණයක් තියෙනවා. right? ලබා දිය යුතු ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඒ කියලා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනය right? මේ ඉලෙක්ට්‍රෝනය දැන් මේ න්‍යෂ්ටියට ආකර්ෂණය වෙලානේ තියෙන්නේ. right? මේ ඉලෙක්ට්‍රෝනේ න්‍යෂ්ටියට ආකර්ෂණය වෙලා තමයි තියෙන්නේ. right? යම්කිසි ශක්ති ප්‍රමාණයකින් මෙයා ආකර්ෂණය වෙලායි තියෙන්නේ. එහෙමනම් මෙයා මෙතනින් මේ පරමාණුන් මිදිලා එළියට යන්න නම් මේ ශක්තියට වඩා වැඩි ශක්තියක් අවශ්‍යයි. right? මේ ශක්තියට වඩා වැඩි ශක්තියක් අවශ්‍යයි මෙතනින් මිදිලා එළියට යන්න. right? අන්න ඒ අවශ්‍ය අවම ශක්ති ප්‍රමාණයට අපි කියනවා පළවෙනි අයනීකරණ ශක්තිය. හැබැයි ඒකට කන්ඩිෂන් තියෙනවා. කන්ඩිෂන් තමයි මූලද්‍රව්‍ය වායුමය අවස්ථාවේ තියෙන්න ඕන. වායුම අවස්ථාවේ තියෙන්න ඕන. right? පළමුවන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ වායුමය අවස්ථාවේ පවතින පරමාණුවකින් අවසාන ශක්ති මට්ටමේ ඇති එක් ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය නේ. right? එක් ඉලෙක්ට්‍රෝනයක් පිට කර වායුමය අවස්ථාවේ පවතින ඒක ධන අයනයක් බවට පත් කිරීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට අපි කියනවා පළවෙනි අයනීකරණ ශක්තිය කියලා කියනවා නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් කැල්සියම්. right? අපි කැල්සියම් ගන්නකො. එතකොට කැල්සියම් තියෙනවනේ වායුමය අවස්ථාවේ. වායුමය අවස්ථාවට අපි කියන්නේ එතකොට ගෑස් නේ G. වායුමය අවස්ථාව අපි හංගවනවා G දාලා මේකට යටි. ගෑස්. right? එතකොට මෙයාගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. right? එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා හදනවා කැල්සියම් ධන කියන අයනය. කැල්සියම් ධන කියන අයනය. right? හරිද? එතකොට මෙන්න පළවෙනි අයනීකරණ ශක්තිය. සාමාන්‍ය කැල්සියම් කැමති දෙකක් පිට කරන්න. right? එතකොට ඇත්තට මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා මෙතන ධන දෙකේ ආයනයක් තමයි හදන්නේ. එතකොට මෙතන වෙන්නේ ඇත්තටම දෙවෙනි අයනීකරණ ශක්තියට ගිහිල්ලා තියෙන්නේ. right? එතෙන් එතකොට දෙවෙනි අයනීකරණ ශක්තියටයි ගිහිල්ලා තියෙන්නේ. අපි ගමුකෝ මේ වගේ මූලද්‍රව්‍යයක් පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් ගමුකෝ. පළමු කාණ්ඩේ නේ. අපි ගත්තොත් එම සෝඩියම්. සෝඩියම් පරමාණු වායුමය අවස්ථාවේ තියෙන. ඒක හඟවන්න අපි G දානවා. right? ඊට පස්සේ එයා වායුමය අවස්ථාවේ පවතින ඒක ධන අයනයක් එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා හදනවා. right? එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාවට මේකට අවශ්‍ය අවම ශක්ති ප්‍රමාණයට අපි කියනවා පළමු අයනීකරණ ශක්තිය. ඒක ධන අයනයක් තමයි හදන්නේ මෙතන. right? මෙතන ඒක ධන අයනයක්. අපි මේකට කියනවා පළමු අයනීකරණ ශක්තිය. දැන් මෙතන ඇත්තටම මේක දෙවෙනි අයනීකරණ ශක්තියට ගිහිලායි තියෙන්නේ. right? පොටෑසියම් ගන්නකො. පොටෑසියම් උත් එහෙමයි නේ. right? පොටෑසියම් ධන ගෑස් අවස්ථාව. right? ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. පැහැදිලිද? එතකොට දැන් මෙහෙම හිතන්නකො.
දැන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනකොට පිට කරන්න ලේසි. ඒ කියන්නේ පළමු අයනීකරණ ශක්තිය අඩුයි. right? ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනකොට ආකර්ෂණය වැඩි න්‍යෂ්ටි කෙරෙහි. right? එතකොට අපි වැඩි ශක්තියක් දෙන්න ඕන වැඩේට. right? ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනකොට 7න් එකක් ගලවන්න හරි අමාරුයි. right? 7න් එකක් ගලවන්න හරි අමාරුයි. එතකොට එතෙන්දී අයනීකරණ ශක්තිය ගොඩක් වැඩි. පැහැදිලිද? අයනීකරණ ශක්තිය ගොඩක් වැඩි. ආවර්තිතා වගුවක අයනීකරණ ශක්තිය ආවර්තිතා වගුවක වැඩිම තියෙන්නේ එතකොට ඒකල කියන්නේ මොකක්ද වෙන්න පුළුවන් අයනීකරණ ශක්තිය? right? හරි. එතකොට දැන් හීලියම් දැන් මෙහෙමයි දැන් මෙතෙන්දී අතරම හීලියම් කියන්නේ හීලියම් වල 8ක් තියෙනවනේ ඉලෙක්ට්‍රෝන. ඒතර 8න් එකක් ගලවන්න කොහොමත්ම අමාරුයි. right? 8න් එකක් ගලවන්න හරිම අමාරුයි. එතකොට මේ වගේ එක අයනීකරණ ශක්තිය ගොඩක්ම වැඩි. ඊට පස්සේ වැඩි මේ කට්ටිය. ඊට පස්සේ වැඩි මේ කට්ටිය. ඊට පස්සේ මේ කට්ටිය. මේ කට්ටිය මේ කට්ටිය මේ කට්ටිය මේ කට්ටිය. කියන්නේ අඩුම අයනීකරණ ශක්තියක් තියෙන්නේ මෙන්න මේ පැත්තේ කට්ටිය. වැඩිම අයනීකරණ ශක්තියක් තියෙන්නේ මෙන්න මෙහෙට යනකොට. right? නේද? කියන්නේ ආවර්තිතා වගේ මේ පැත්තට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ වම සිට දකුණට යනකොට නේ. right? මේ පැත්ත වම මේ පැත්ත දකුණ. right? ඔයාලා දැන් පොතේ කියවනකොට නේද? ආවර්තිත වගුවක මේ පැත්ත වම මේ පැත්ත දකුණ. right? ඒතර වමේ සිට දකුණට යනකොට අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. right? අයනීකරණ ශක්තිය වැඩි වේ. හේතුව ඇයි? හේතුව තමයි වමේ සිට දකුණට යනකොට අවසාන ශක්ති මට්ටමට පිරෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. එන්න වැඩි වෙනවා. එතකොට වැඩි වෙන එතනින් එකක් ගලවන්න හරි අමාරුයි. වැඩි ශක්තියක් දෙන්න ඕන. right? ඒ එකම න්‍යෂ්ටියට ළඟ තියෙන කට්ටිය වැඩි ආකර්ෂණයක් පෙන්වනවානේ. දැන් මේක න්‍යෂ්ටිය නම් නේද? න්‍යෂ්ටියට ළඟ තියෙන කට්ටිය වැඩි ආකර්ෂණ බලයක් පෙන්වනවා. right? එතකොට අවසාන ශක්ති මට්ටමය න්‍යෂ්ටියට ළඟින් තියෙනකොට එතනින් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න හරි අමාරුයි. එතකොට ඔහොම ශක්ති මට්ටම් ප්‍රමාණය වැඩි වෙනකොට න්‍යෂ්ටියෙන් ඈතට යන්න මොකද වෙන්නේ? බලය අඩු වෙනවා නේ. right? න්‍යෂ්ටියෙන් ඈතට යන්න ආකර්ෂණ බලය අඩු වෙනවා. ආකර්ෂණ බලය අඩු වෙනකොට අපිට හරි ලේසි එකක් ගලවලා ගන්න. right? එතකොට එහෙමනම් අනිත් එක නේ. අනිත් එක. ඒ කියන්නේ න්‍යෂ්ටියට ලං වෙනකොට අයනීකරණ ශක්තිය වැඩි. න්‍යෂ්ටියට ලං වෙනකොට අයනීකරණ ශක්තිය වැඩි. ඒතර න්‍යෂ්ටියට ළඟ වෙන්නේ කොයි පැත්තද? න්‍යෂ්ටියට ළඟ වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම ගත්තොත් එහෙම මේක තුන්වෙනි ශක්ති මට්ටම, මේක දෙවෙනි ශක්ති මට්ටම, මේක පළවෙනි ශක්ති මට්ටම නේ. ඒ කියන්නේ මේ අතට. ඒ කියන්නේ කාණ්ඩයක් දිගේ ඉහළට යනකොට අයනීකරණ ශක්තිය ඒත් වැඩි වෙනවා. right? ඒක තේරෙනවද ඔයාලට? අපතාලා තේරුම් නැත්තම් නැහැ කියන්න. ඔව් සර්. තේරුණාද? ඒ කියන්නේ ආවර්තිතා වගුවේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. හේතුව ඇයි? අවසාන ශක්ති මට්ටමේ පිරෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. එතකොට වැඩි තැනකින් එක්කෙනෙක් ගලව ගන්න හරි අමාරුයි. හරි ආකර්ෂණීය වැඩි. right? එතකොට විශේෂයෙන්ම මේ හීලියම් වගේ කොහොමත් ගලව ගන්න හරිම අමාරුයි. අනිත් එක තමයි න්‍යෂ්ටියෙන් ඈතට යන්න ඒ කියන්නේ ආවර්ත ප්‍රමාණය වැඩි වෙන්න අයනීකරණ ශක්තිය අඩු වෙනවා. right? ඒතර ඕකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම න්‍යෂ්ටියට ලං වෙන්න අයනීකරණ ශක්තිය වැඩි. මොකද න්‍යෂ්ටියට අපි හිතමුකෝ අවසාන ශක්ති මට්ටම න්‍යෂ්ටියට ලං වෙනකොට න්‍යෂ්ටියේ තියෙන ආකර්ෂණ බලය වැඩි. ඒකින්ද එතනින් එකක් ගලවන්න හරි අමාරුයි. right? ඒකින්ද කාණ්ඩයක ඉහළට යනකොට
අයිනීකරණ ශක්තිය වැඩි වෙනවා. right? හරිද? හොඳට මතක තියාගන්න. right? එතකොට මේ ආවර්තය ගත්තොත් එහෙම right? මේ කාණ්ඩය ගත්තොත් එහෙම මට කියන්න මේ කාණ්ඩයේ අයිනීකරණ ශක්තිය වැඩිම කවුද? මේ කාණ්ඩයේ අයිනීකරණ ශක්තිය වැඩිම තියෙන පුළුවන් කාගේද? හයිඩ්‍රජන් ගේ නේ. හයිඩ්‍රජන් ගේ. මොකද හයිඩ්‍රජන් ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. ඒකත් න්‍යෂ්ටියට ගොඩක් ළඟින් තියෙන්නේ. ඉතින් ඒක ගලවන්න හරි අමාරුයි. right? ලිතියම් ගත්තොත් එහම හයිඩ්‍රජන් වලට අඩුයි. මොකද එයාගේත් අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තිබුණාට දැන් ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. right? එතකොට න්‍යෂ්ටියට දුර වැඩි. අවසාන ශක්ති මට්ටම න්‍යෂ්ටියට වඩා දුර වැඩි හයිඩ්‍රජන්ට වඩා. සෝඩියම් ගත්තත් එහෙමයි. සෝඩියම්ගේ දැන් ශක්ති මට්ටම් 3ක් තියෙනවා. ඒතර අවසාන ශක්ති මට්ටම න්‍යෂ්ටියට වඩා ලිතියම්ට වඩා ඈතයි. එතකොට මෙයාගේ බලය ටිකක් දුර්වලයි. ඉලෙක්ට්‍රෝනයක් ගලව ගන්න ලේසි නේ. right? පැහැදිලිද? ඔව් සර්. right. හරි. එහෙනම් අපි නෝට් එක සම්පූර්ණ කරගමු. ඔයාලා ළඟ ටියුට්ස් අරන්නේ තියෙන print out අරන්නේ තියෙන මම group එකට දාලා තියෙනවා. ඔව් සර්. ඔව් නේ ආවර්තිතා වගේ දැකිය හැකි රටා. ආවර්තිතා වගේ වමේ සිට දකුණටත් මං කිව්වේනේ වමේ සිට දකුණටත් කාණ්ඩයක ඉහළ සිට පහළටත් මූලද්‍රව්‍ය වල භෞතික හා රසායනික ගුණ ක්‍රමානුකූලව වෙනස් වේ. ඒ අනුව ප්‍රධාන ගුණ දෙකක වෙනස් වීම සලකා බලමු. එකක් තමයි පළවෙනි අයනීකරණ ශක්තියනේ අපි කියනවා first ionization energy. right? අපි මෙතෙන්දී ඇත්තටම ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේදී පළමු අයනීකරණ ශක්තිය. හරි? ඒ වුණාට තව ඕකේ තියෙනවා දෙවන අයනීකරණ ශක්තිය කියලා තියෙනවා, තුන්වෙනි අයනීකරණ ශක්තිය කියලා තියෙනවා. එහෙම තියෙනවා. right? දෙවන එහෙම තියෙනවා. හරිද? අනිත් ලක්ෂණ තමයි විද්‍යුත් ඍණතාව. ඒක අපි ඉගෙන ගමු මේකෙන් පස්සේ. right? ඔන්න එතකොට පළමුවන අයනීකරණ ශක්තියනේ. පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතියට අනුව න්‍යෂ්ටිය වටා භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන ඇත. එම ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන වෙත ධනාරෝපිත න්‍යෂ්ටිය විසින් ආකර්ෂණ දක්වයි. නේද? න්‍යෂ්ටික ආකර්ෂණ තියෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට නම් එම ආකර්ෂණයට වඩා ප්‍රබල ශක්තියක් යෙදිය යුතුය. ඉලෙක්ට්‍රෝනය ඉවත් වූ විට පරමාණුව ධන අයනයක් බවට පත් වේ. එතකොට පළමු අයනීකරණ ශක්තිය යනු ලියාගන්න එතන වායුමය අවස්ථාවේ ඇති right වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර කීවෙනි පිටුවද? මේ පිටුව පුතා 13 වෙනි පිටුව. right? වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් සෑදීමට සැපේ යුතු අවම ශක්තියයි. සෑදීමට සැපිය යුතු අවම ශක්තියයි. සර් ඒකයි කියන්නේ. පළමු අයනීකරණ ශක්තිය යනු වායුමය අවස්ථාවේ right වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති
ඒක ධන අයනයක්. ඒක ධන අයනයක්. සෑදීමට සැපේ යුතු අවම ශක්තිය. right සෑදීමට සැපේ යුතු අවම ශක්තියයි. thank you sir. right ඔන්න පුතාලා ඕක හොඳට මතක තියාගන්න ඕනේ. ඕක අහනවා. පළමු අයනීකරණ ශක්තිය anu කුමක්ද? ඒතර ඔයාලා ඕක කියන්න පුළුවන් වෙලා තියෙන්න ඕන. right කියන්න ඕක පොඩ්ඩක් පාඩම් කරගන්න. කොහොම පොඩ්ඩක් ඔක කියවලා පාඩම් කරගන්න. තාමත් මසරණි වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් බවට පත් කිරීමට සැපේ යුතු අවම ශක්තිය. හරි? හරිද? නේද? එතකොට අපිට ඕන මේ ටිකට ලියන්න පුළුවන් නේ. මේ පළමු කාණ්ඩය ටිකට අපිට ලියන්න පුළුවන් පුතාලා පළමු අයනීකරණ ශක්තිය. right? පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික ලියන්න පුළුවන්. හයිඩ්‍රජන් වායුමය අවස්ථාවේ තියෙන්න ඕන නේ. ඊට පස්සේ යා හයිඩ්‍රජන් ධන අයනය බවට පත් වෙනවා. එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙනවා. මේක වායුමය අවස්ථාවේ පවතින. right? මේකට මේ තත්ත්වය අනිවාර්යයෙන්ම සලකුණු කරන්න ඕන. right? හරිද? ධන අයනයක් කියන්නේ මොකක්ද ඇත්තටම? එක ප්‍රෝටෝනයක් වැඩි කියන එකනේ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා එක ප්‍රෝටෝනයක් වැඩි කියන එක. හයිඩ්‍රජන් ඩයි තියෙන ඉලෙක්ට්‍රෝනයක් දුන්නට පස්සේ ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. කොහොත් ප්‍රෝටෝනිය වැඩි තියෙනවා නේ. ලිතියම් වල පළමු අයනීකරණ ශක්තියට අදාළ සමීකරණය කොහොමයි ලියන්නේ? right? ලිතියම් ගෑස් එතනත් එක ඉලෙක්ට්‍රෝන. එතන මේක ලිතියම් ධන අයනය. right? ඊළඟ සෝඩියම්. ඔන්න ඔය ටික ඔහොම ලියන්න පුළුවන්කමක් තියෙනවා. මේ ටික පැත්තකින් ලියා ගන්න හිමීට. ටියුට් එකේ ඉඩ තියෙන තැනකින් ලියා ගන්න. right? එතකොට මෙන්න මෙතෙන්ට දෙන්න ඕන ශක්ති ප්‍රමාණය නේ. මෙතෙන්ට දෙන්න ඕන ශක්ති ප්‍රමාණය. හරි? සාමාන්‍යයෙන් එතකොට අපි වැඩිම ශක්තියක් දෙන්න ඕන මෙන්න මෙතෙන්ටයි. මේ ටික සලකලා බැලුවොත් එහෙම වැඩිම ශක්ති ප්‍රමාණයක් යන්නේ මෙතෙන්ට. මොකද අවසාන ශක්ති මට්ටම න්‍යෂ්ටියට ඉතාමත්ම ළඟින් පවතින. ඊළඟට වැඩියෙන්ම දෙන්න ඕන මෙයාට. දෙවනියට. තුන්වෙනියට මෙයාට හතරවෙනියට මෙයාට නේ. ඒ කියන්නේ මේකේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. right? මේ කාණ්ඩයේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. right? හරි. දැන් මේ අයනීකරණ ශක්තිය අපි දෙන්නේ කොහොමද? අපි ඒක කියන්නේ කොහොමද පුතාලා? අපි කියන්නේ මවුලයට කිලෝ ජූල් වලින් ඒකකය. right? අයනීකරණ ශක්තිය අපි කියන්නේ මවුලයට කිලෝ ජූල්. මවුලයට කිලෝ ජූල් කොච්චරද දෙන්න ඕන? මොකද්ද මේ මවුලය කියලා කියන්නේ? මවුලය කියලා කියන්නේ පරමාණුනේ 6.0යි 2.2 වැඩි කිරීම 1023 වෙනි බලයක් නේ. දැන් අපිට එක පරමාණුවකට දෙන්න පුළුවන් ශක්තිය අපිට හොයන්න බෑනේ. right? එක පරමාණුවක එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න අපි දෙන්න ඕන ශක්තිය අපිට එහෙම මනින්න බෑ. ඒකින්ද විද්‍යාඥයෝ මේ අගය ප්‍රකාශ කරන්නේ පරමාණු ඇවගාඩ්‍රෝ නියතයකට. right? මේකට අපි කියන්නේ ඇවගාඩ්‍රෝ නියතයනේ 6.0යි 2.2 වැඩි කිරීම 1023 වෙනි ගුණයක්. මෙච්චර පරමාණු ප්‍රමාණයකට අපි කියනවා මවුලයක් කියලා. right? මෙන්න මෙච්චර පරමාණු ප්‍රමාණයක ඒ පරමාණු වල ඒ හැම පරමාණුවකම අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න දෙන්න ඕන කිලෝ ජූල් ප්‍රමාණය තමයි මෙතන මේ කියන්නේ. right? අපි මේක කියන්නේ මවුලයට. ඒතකොට මවුලය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? මවුලය කියලා කියන්නේ පරමාණු මෙන්න මෙච්චර ප්‍රමාණයක්. right? පරමාණු ඔන්න ඔච්චර ප්‍රමාණයකට අපි දෙන්න දිය යුතු ශක්තිය කිලෝ ජූල් වලින් තමයි මැනලා තියෙන අයනීකරණ ශක්තිය. ඒක තේරෙනවද? ඔව් සර්.
ඒක තමයි මේ කියලා තියෙන්නේ නේ. අයනීකරණ ශක්තිය මනින ඒකකයේ මවුලයට කිලෝ ජූල්. මින් කියවෙන්නේ මවුලයකට අවශ්‍ය ශක්තිය. මේ මවුලයකට කියන තැනින් වරහන් ඇතුළේ ලියා ගන්න. හරි? නැත්නම් මෙන්න මේ ඉඳ තියනනේ ලියා ගන්න මවුලයකට කියන තැනින් පරමාණු ඇවගාඩ්‍රෝ නියතයකට. ඒ කියන්නේ 6.02 වැඩි කිරීම 1023 වෙනි බලය. right? එච්චර ප්‍රමාණයකට. පරමාණු ඇවගාඩ්‍රෝ නියතයකට ඇලෙරක් ගහලා 6.02 වැඩි කිරීම 1023 වෙනි 1023. පරමාණු ඇවගාඩ්‍රෝ නියතයකට ඇලෙරක් 6.02 වැඩි කිරීම 1023 කට ලබා දිය යුතු ශක්ති ප්‍රමාණය. සර් ඒක කොතනද කියන්නේ? ඕක මෙන්න මෙහෙම ලිව්වනම් හරි. මෙතන පේනවනේ. right? ඒ කියන්නේ පරමාණු ඇවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ නෝකනේ නේද? 6.02 වැඩි කිරීම 1023ක් right? කට ලබා දිය යුතු ශක්ති ප්‍රමාණය right? එතකොට මේ ප්‍රමාණයට අපි කියනවා මවුලයක් කියලාත් කියනවා නේ. මවුලය. එතකොට තමයි අපි එකේ කිලෝ ජූල් වලින් කියන්නේ අගය. right. කියලා තියෙනනේ මින් කියවෙන්නේ මවුලයකට අවශ්‍ය ශක්තිය. හේතුව එක් පරමාණුවකට නම් අවශ්‍ය වන්නේ කුඩා ශක්තිය අගයක් බැවින්නේ. ඒක අපිට කියා ගන්නත් බෑ. ඒ තරමට කුඩයිනේ. right. අඩුම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇත්තේ පළවෙනි කාණ්ඩයේ. ඔව් පළවෙනි කාණ්ඩයේ තමයි අඩුම ප්‍රථම අයනීකරණ ශක්තිය තියෙන්නේ. උපරිම ප්‍රථම අයනීකරණ ශක්තිය තියෙන්නේ 8 වෙනි කාණ්ඩයේ. ඇයි ඒ? ඉලෙක්ට්‍රෝන 8 වෙනි කාණ්ඩය වෙනකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ වී පැවතීම නිසා නේ. right? මෙන්න මෙතන වරහන් ඇතුළේ ලියන්න. මෙතන වරහන් ඇතුළේ ලියන්න මේ උපරිම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇත්තේ 8 වෙනි කාණ්ඩයේ කියලා තියෙනවනේ. එතන වරහන් ඇතුළේ ලියා ගන්න 8 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල 8 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අටවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ වී පැවතීම නිසා එතනින් එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම ඉතාමත් අපහසු බැවින් right? එතකොට මෙතන උඩ එකක් තියෙනවානේ. අඩුම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇති පළවෙනි කාණ්ඩයේ කියන එක. දැන් එතන ඉඩ ලියන්න ඉඩ මදිනේ. ඊයින්ද එතනින් තර ලකුණක් දාලා
ඒ තර ලකුණ දාන්න මේ ඊළඟ පිටුවේ උඩින් හරි නැත්නම් මේ පිටුවේ යටින් හරි කොහෙන් හරි තර ලකුණක් දාලා ලියා ගන්න. right? එතන ලියා ගන්න. පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල අවසාන ශක්ති මට්ටමේ පවතින පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල අවසාන ශක්ති මට්ටමේ පවතින එකම ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටියට දක්වන ආකර්ෂණය අඩුවීම නිසාය. ඔන්න දැන් ඔයාලට තේරෙනවා නේද? අයනීකරණ ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඔව්. දැන් එතකොට මෙහෙම තියෙන ප්‍රස්ථාරය පුතාලා. right? දැන් ඒක ඔන්න දැන් විද්‍යාඥයෝ මැනලා දාපු ප්‍රස්ථාරයක් තියෙනවා. අයනීකරණ ශක්තිය. right? හරි මේ තියෙන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය. හරි? ඊට පස්සේ මේ දැන් මේ නේද? x අක්ෂයෙන් තියෙන පරමාණුක ක්‍රමාංකය නේද? අපි මූලද්‍රව්‍ය 20ට දීලා තියෙනවා. y අක්ෂයෙන් දීලා තියෙනවා පළමු අයනීකරණ ශක්තිය. ඒකකයේ මවුලයට කිලෝජූල්. right? මවුලයට කිලෝජූල්. ඒ කියන්නේ පරමාණු 6.02 වැඩි කිරීම 1023කට. ඒ 1023ක්. එච්චර පරමාණු ප්‍රමාණයක පවතින ඉලෙක්ට්‍රෝනත් ඒ ප්‍රමාණයක්මයි නේ. ඉලෙක්ට්‍රෝනයත් ඒ ප්‍රමාණයෙන් අඩු වෙන්න එපා නේ. right? ඉවත් කරන්න දිය යුතු ශක්තිය කිලෝ ජූල් වලින්. right? එතකොට දැන් ආවර්තිතා වගුවේ right? right. කරන්ට් එක ගියා පුතාලා පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට මම කීකේ හිටියේ නේද? මෙතන මේ තියෙන පළමු අයනීකරණ ශක්තිය ප්‍රස්ථාරගත කරපුවාම ලැබෙන විදිය. අපිට තියෙන ආවර්තිතා වගේ මූලද්‍රව්‍ය 20. right? එතකොට මේකේ බලන්න හීලියම් වල තමයි පළමු අයනීකරණ ශක්තිය උපරිම වශයෙන් තියෙන්නේ. ඇයි ඒ? කියන්න බලන්න කවුරු හරි කෙනෙක් ඇයි එහෙම වෙන්නේ හීලියම් වල ඇයි පළමු අයනීකරණ ශක්තිය වැඩියෙන් තියෙන්නේ කියලා? කවුද කියන්නේ? 8 වෙනි කාණ්ඩයේ තියෙන නිසා. ඔව් 8 වෙනි කාණ්ඩයේ තියෙන හින්දා තමයි. හේතුව මොකද්ද? අපි මේක තවදුරටත් විස්තර කරොත් එහෙම. අනෙක් මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව හීලියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. හරි? එතකොට මේ දෙක සම්පූර්ණ වෙලානේ තියෙන්නේ ශක්ති මට්ටම. හැබැයි ඒ ශක්ති මට්ටම නේ ශක්ති මට්ටම් දෙකයි තියෙන්නේ. sorry එකයි තියෙන්නේ නේ. ඒ ශක්ති මට්ටම න්‍යෂ්ටියට ළඟින් තියෙන්නේ. right? අනෙක් මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටම සාපේක්ෂව හීලියම් වල අවසාන ශක්ති මට්ටම න්‍යෂ්ටියට ගොඩක් ළඟින් තියෙන්නේ. ඒකට ආකර්ෂණ බලය වැඩි. right? හීලියම් න්‍යෂ්ටියට තියෙන ආකර්ෂණ බලය වැඩි. එතකොට එහෙම වැඩි බලයක් තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න හරි අමාරුයි පුතාලා. වැඩි ශක්තියක් දෙන්න ඕන. right? වැඩි ශක්තියක් දෙන්න ඕන. ඒ ශක්ති ප්‍රමාණය තමයි මෙතන මේ දාලා තියෙන මවුලයට කිලෝ ජූල් නේ 2300කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මවුලයට කිලෝ ජූල්. right? 2300ට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හයිඩ්‍රජන් වල අඩුයි. හරි? හයිඩ්‍රජන් වල අඩුයි. හේතුව මොකද?
හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. right? එතකොට ඔන්න දැන් හීලියම් වල වැඩි නේ. ඊට පස්සේ ආයේ ලිතියම් වෙනකොට අඩු වෙනවා ගොඩාක්. ඇයි ලිතියම් වෙනකොට ගොඩාක් අඩු වෙන්නේ? ලිතියම් එතකොට තව ශක්ති මට්ටමක් වැඩි වෙනවනේ. නේ? තව ශක්ති මට්ටමක් වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ නියස්ටියෙන් තව ටිකක් දුරට ගිහිල්ලා තියෙන්නේ. ඒ ශක්ති මට්ටම. හයිඩ්‍රජන් සහ හීලියම්ට සාපේක්ෂව නියස්ටියෙන් ගොඩක් දුරට ගිහිල්ලා තියෙන්නේ. හරි? එතකොට අනිත් එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. හරි? එතකොට තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. නියස්ටියනුත් පොඩ්ඩක් ඈත් වෙලා තියෙන්නේ. එතකොට ඒක ගලව ගන්න ලේසි. එතකොට ඒකට අපි දෙන්න ඕන අඩු අයනීකරණ ශක්තියක් නේ. right? බෙරිලියම් වෙනකොට එකම ශක්ති මට්ටමේ තමයි තියෙන්නේ. හැබැයි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. right? ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්න නියස්ටිට දක්වන ආකර්ෂණය වැඩි. එතකොට එතනින් එකක් ගලවන්න හරි අමාරුයි පුතා. right? ඒකල කියන්නේ හරියට නිකන් එකමුතුකම වගේ නේ. right? ඒකල කියන්නේ එකමුතුකමකින් ඉන්නකොට එතනින් එක්කෙනෙක්ව ඉවත් කරන්න හරි අමාරුයි. right? මොකද එයාලගේ අතරේ තියෙන බැඳීම වැඩි හින්දා නියස්ටියට. right? හැබැයි පුතාලා මෙතන බෝරෝන් වෙනකොට අඩු වෙලා තියෙනවා. right? බෝරෝන් වෙද්දී බෙරිලියම්ට සාපේක්ෂව පොඩි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. හරිනම් ඉතින් නේ මම කිව්වේ නේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්න අයනීකරණ ශක්තිය වැඩි වෙන්න ඕනනේ. හැබැයි මෙතනදී බෝරෝන් වල බෙරිලියම්ට වඩා පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒකට වෙන හේතුවක් තියෙනවා පුතාලා. ඒක ඉහළ පන්තිවලදී ඉගෙන ගන්න ඔයාලා. right? ඉහළ පන්තිවලදී. ඕක ඇත්තටම කිව්වොත් එහෙම අපි ඔකට කියන්නේ නියුක්ලියර් charge. කියන්නේ ඉලෙක්ට්‍රෝනයට තියෙන ආරෝපණය. බෝරෝන් වල වැඩි. බෝරෝන් නියස්ටිය ලොකුයි බෙරිලියම්ට වඩා. right? ඒකෙන් එතන එහෙම පොඩි ගැටලුවක් තියෙනවා. right? හැබැයි ඒක රටාවක් තියෙනවා නේ zigzag රටාව. අපි කියන්නේ zigzag රටාව. zigzag ක්‍රමයට තියෙන්නේ. right? ලිතියම් වල ඉඳලා නේද? දැන් මේ ආවර්තයේ දකුණට යන එක තමයි මේ තියෙන්නේ නේ. right? මේ ඇවිල්ලා දෙවෙනි ආවර්තය නේ. දෙවෙනි ආවර්තයේ දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. right? වැඩි වෙනවා. මෙතන බෝරෝන් සහ ඔක්සිජන් වල පොඩි අඩුවීමක් තියෙනවා. හැබැයි සමස්තයක් විදිහට වැඩි වෙලා තියෙනවා. ඊළඟ තුන්වෙනි ආවර්තනය එනකොට අරවට වඩා අයනීකරණ ශක්තිය අඩුයි. ඒත් එතනත් දකුණට යනකොට ආයෙ වැඩි වෙනවා නේ. හතරවෙනි එනකොට තව අඩු වෙනවා. හැබැයි ඒත් ආවර්තය දිගේ දකුණට යනකොට ආයෙ වැඩි වෙනවා. පැහැදිලිද? ඔව් සර්. right. එතකොට දැන් මේකේ හැටියට නේ ඔයාලට කියන්න පුළුවන් නේ. දැන් මේක පළවෙනි ආවර්තය. right? දැන් මේ තියෙන පළවෙනි ආවර්තය. මෙන්න දෙවෙනි ආවර්තය. මෙන්න තුන්වෙනි ආවර්තය. මෙන්න හතරවෙනි ආවර්තය. right? හරි? පැහැදිලි වශයෙන්ම කලාප වෙන් වෙලා තියෙනවා. පැහැදිලි වශයෙන්ම කලාප වෙන් වෙලා තියෙනවා. හැම එකෙම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්න අයනීකරණ ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි කාණ්ඩයක් දිගේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙලා තියෙනවා නේ. එතකොට මේ තියෙන පළමු කාණ්ඩය. මේක මේ තියෙන නේද? මේක එතකොට දැන් ගත්තොත් එහෙමනේ. දැන් ගන්නකො බෙරිලියම් ගන්නකො. බෙරිලියම් තියෙන්නේ දෙවෙනි කාණ්ඩේ. right? බෙරිලියම්ට සාපේක්ෂව මැග්නීසියම් වල අයනීකරණ ශක්තිය අඩු වෙලා තියෙනවා. දෙවෙනි කාණ්ඩේ. කියන්නේ කාණ්ඩයක් දිගේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙලා තියෙනවා. කාබන් ගන්නකො. කාබන් තියෙන්නේ හතරවෙනි කාණ්ඩේ. right? එතකොට දෙවෙනි ආවර්තයේ හතරවෙනි කාණ්ඩේ කාබන් තියෙනවා. එයාට සාපේක්ෂව තුන්වෙනි ආවර්තයේ හතරවෙනිට තියෙන සිලිකන් වල අයනීකරණ ශක්තිය අඩුයි නේ. right? මෙතන ගත්තොත් මේ 18 වඩා වැඩි නේ. 11000ක් වගේ වෙනවා. sorry 1100ක් වගේ වෙනවා. සිලිකන් වල තියෙන 800ක් වගේ අඩු වෙලා තියෙනවා. right? නයිට්‍රජන් ගන්නකොනේ. නයිට්‍රජන් තියෙන්නේ පස්වෙනි කාණ්ඩේ. එතකොට යාගේ 1400ක් වෙනකොට තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන ෆොස්ෆරස් වල අයනීකරණ ශක්තිය 1000ක් වගේ වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. right? ඒකින්ද අන්න බලන්න රටාවක් තියෙනවා. right? මේ රටාව ඔයාලා මතක තියාගන්න ඕන. මේක මතක තියාගන්න නම් ඕක නිකන් බලලා
හරියන්නේ නැහැ. ඔක අඳින්න ඕන. right? මේක දෙපාර තුන් පාරක් අඳිනකොට තමයි මතක හිටින්නේ. ඒකින්ද දැන් ඔයාලා මේක කොලයක් අරගෙන right? කොලයක් අරගෙන මේ graph එක අඳින්න. right? දැන් අඳින්න. මේ රටාව හරියට ප්‍රැක්ටිස් වෙන්න. right? zigzag ක්‍රමය. මතක තියාගන්න හැමතිස්සෙම නේ දැන් මෙහෙම කාණ්ඩයක් දිගේ ඉහළ යනකොට වැඩි වෙනවා. හැබැයි බෝරෝන් වලයි ඔක්සිජන් වලයි අඩුවීමක් තියෙනවා. කියන්නේ තුන්වෙනි ආවර්තයේ අයනීකරණ ශක්තිය තුන්වෙනි කාණ්ඩයේ අයනීකරණ ශක්තිය දෙවෙනි කාණ්ඩයේ අයනීකරණ ශක්තියට වඩා මදක් අඩුවීමක් තියෙනවා. ඒ වගේම තමයි හයවෙනි කාණ්ඩයේ අයනීකරණ ශක්තිය පස්වෙනි කාණ්ඩයේ අයනීකරණ ශක්තියට වඩා මදක් අඩුවීමක් වෙලා තියෙනවා හැම එකේම. right? ඕක දැන් අදින්නකෝ. කොලයක අඳින්න ලස්සනට. ඇඳලා ඕක ටියුට් එකට ආයෙ පාරක් මේ ටියුට් එකට ඇටච් කරගන්න. netmi දුව අලුතෙන් දාවේ netmi ඔව් සර්. ඔයා කවද්ද දාවේ අද දාවේ නෑ නැත්නම් කලින් ආවද අද ආවේ සර්. අද දාවේ මේකේ ඔයා මට මැසේජ් එකක් දාන්න මම මේකේ පරණ පාඩම් වල රික්වෙස්ට් එක ගෙවන්නම් ටියුස් ටිකයි මම බෑ ගෲප් එකට දාලා තියෙනවා ගෲප් එකේ හිටියද මුලින් ඉඳන්ම නෑ සර්. අනිත් අය කියන්නේ දැන් මේක අඳින්න ඕන ඕක ඔයාලා පාඩම් කරනකොට කටුවැඩ විදියට අඳින්න කොටුරුල් පොතක් අරගෙන ඕක අහන පුතාලා රයිට් බහුවර්ණ ප්‍රශ්න වලදී එහෙම අහනවා ව්‍යුහගත වලත් අහන්න පුළුවන් රයිට් කින්ද ඕක ඔළුවට හොඳට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන ඔළුවේ ඕක ඔයාලට දෙන්න පුළුවන් ඔය මූලද්‍රව්‍ය දෙන්නේ නැතුව නිකන් හැඩය විතරක් දීලා ඔයාලට දෙන්න පුළුවන් මේ ඒ තැන් වලට ගැළපෙන මූලද්‍රව්‍ය මොනවද කියලා අහන්න පුළුවන් තේරෙනවද ප්‍රශ්න වලදී එහෙම අහන්න පුළුවන් ඒකින්ද හැමතිස්සෙම ඕක මතක තියාගන්න ඕන මතක තියාගන්න මෙහෙමනේ ඒක වැඩි වෙනවා
හැබැයි තුන්වන කාණ්ඩයේ හයවන කාණ්ඩයේදී මදක් අඩු වෙලා තියෙනවා ඊට සාපේක්ෂව මූලද්‍රව්‍යයට වඩා. right? ඒකයි සිග්සැග් ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ නේ. සමස්තයක් විදියට වැඩිවීමක් තියෙනවා. හරිද? ඇන්දද එකපාරක් හරි ඇන්දද? ඔව් සර්. ඔව්. දැන් මට කියන්න මේ දැන් මේ තියෙන ආවර්තිතා වගුවක්. හැබැයි සංකේත තියෙන වෙන නේද? ඉංග්‍රීසි හොඩි අකුරු තමයි දාලා තියෙන්නේ. right? slow නායි මේක. right. දැන් මට කියන්න මේකේ අයනීකරණ ශක්තිය මෙන්න මේ මූලද්‍රව්‍ය අතරින් right K P I F D right මේ මූලද්‍රව්‍ය මෙතන තියෙන පහක් තියෙනවා. මේ පහෙන් පළමුවන අයනීකරණ ශක්තිය වැඩිම අයනීකරණ ශක්තිය තියෙන කාගෙද කියන බලන්න මෙතන. අයනීකරණ ශක්තිය වැඩි වෙන පිළිවෙලට අපි නේද ආරෝහණ පිළිවෙලට සැකසුවොත් එහෙම මට කියන්න බලන්න. මෙතන කාගෙද මුලින්ම එන්නේ කවුද? කියන්නේ මුලින්ම එන්නේ අඩු වගේ නේ. කෙලවට යද්දි වැඩි වගේ එන්න ඕන. අඩුම වගේ කාගෙද මෙතන? අඩුම වගේ කාගේ තියෙන අයනීකරණ ශක්තිය? කියන්න බලන්න. K1 ඔව් මේක ඔයාලා දෙයක් මතක තියාගන්න ඕනේ. ආවර්තයක වමේ සිට දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා නේ. වමේ සිට දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. right? ඒ වගේම තමයි කාණ්ඩයක කාණ්ඩයක් දිගේ පහළට එනකොට අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා නේ. කාණ්ඩයක් දිගේ ඉහළට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. right? හරි. දැන් බලන්නකො එතකොට නේ. අයනීකරණ ශක්තිය අඩුම තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල.
right අයනීකරණ ශක්තිය අඩුම තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. එතකොට බලන්න මෙතන පළවෙනි කාණ්ඩේ කවුද ඉන්නේ කියලා. K ඉන්නවනේ K. right ඒ කියන්නේ එයා තමයි අඩුම. ඊට පස්සේ වැඩි ඊට පස්සේ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල එතකොට දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය හරි එහෙම නැත්නම් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හරි කවුද ඉන්නේ කියලා බලන්න. right P බැලුවොත් එහෙම P තියෙන්නේ මෙතන. right අපි ඒක ලකුණු කරගමුකෝ. right P මෙතන. I මෙතන. I වල F මෙතන නේ. D මෙතන. අන්න පොයින්ට් එක. කවුද එතකොට ඉන්නේ ඊළඟ පොයින්ට් එකේදී? D ඉන්නේ නේ. D. right? D තමයි ඊළඟ අයනීකරණ ශක්තිය තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙයත් ගත්තා මෙයත් ගත්තා. ඊට පස්සේ ඉතිරි වෙලා තියෙනවා F P I. right? එතකොට මෙයාගේ මේ තුන් දෙනාගෙන් කාගේද අයනීකරණ ශක්තිය වැඩිම? දැන් මේ තුනෙන් අඩුම එක ගන්න නේ. මෙතන අඩුම එකනේ ගන්න ඕන. කවුද මෙතනින් අඩුම? අඩුම? කියන්න බලන්න කවුද අඩුම කියලා. F ඉන්නවා P ඉන්නවා I ඉන්නවා. කවුද මේ තුන් දෙනාගෙන් අඩුම අයනීකරණ ශක්තිය තියෙන්නේ? කාණ්ඩයක් දිගේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. right? හරි? F F කියලා කියන්නේ කවුද ඇත්තටම? අපි ගත්තොත් එහෙමනේ ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නේ. මේ කියන්නේ ඇත්තටම කාබන්. P කියලා කියන්නේ කවුද? P කියන්නේ කවුද? සල්ෆර්. P කියන්නේ සල්ෆර්. right. දැන් බලන්න ඔයාලගේ අර වගුවේ අර ප්‍රස්ථාරය තියෙනවනේ. නේ දැන් මෙතන පොඩි ගැටලුවකට එනවා නේ. F ඉන්නේ දෙවෙනි ආවර්තයේ P ඉන්නේ තුන්වෙනි ආවර්තයේ. හැබැයි නේද මෙයා ආවර්තයේ වමේ සිට දකුණ යනකොටත් වැඩි වෙනවා. මෙයා ඉන්නේ දෙවෙනි ආවර්තයේ නේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩුයි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. හැබැයි එක ආවර්තයක් යටින් ඉන්නේ. right. දැන් මෙයාගේ සලකලා බලන්න අරකේ කොහොමද තියෙන්නේ කියලා. කාබන් සහ සල්ෆර් අතර වෙනස. කාබන් සහ සල්ෆර් අඩුයි නේ. right? ඒකල කියන්නේ මෙතන නේ. එතකොට මෙතෙන්දී කියන්නේ ආවර්තයේ නේ. sorry කාණ්ඩේ පහළ වෙනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවනේ. right? එතකොට මෙයාට සාපේක්ෂව මෙයාට තරමක් අඩුයි. right? මෙයා තමයි ඊළඟට ඉන්නේ. ඊළඟට ඉන්නේ කවුද? ඊළඟට මෙයා F. අන්තිමට මෙන්න කෙළවරෙම ඉන්නේ I. පැහැදිලිද ඒක? right? ඔන්න අයනීකරණ ශක්තිය ගලප ගන්න විදිය නේ. right? තව එකක් අපි කරමු. අපි කරමු මෙහෙම. right? C ගන්නවා D K O I J N. right. මෙතනින් බලන්න අයනීකරණ ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ කියලා. right. C D ඊට පස්සේ K ඉන්නවා තුන්වෙනි ආවර්තයේ. right? අය බලන්න දෙයක් නැහැ නේ. අය බලන්න දෙයක් නැහැ. K තමයි අඩුම. K තමයි අයනීකරණ ශක්තිය අඩුම. ඊළඟ අයනීකරණ ශක්තිය වැඩි කවුද? ඒකට මෙයා අපි ගත්තා.
right මෙයාට උන හරියක් දැම්මා ඊට පස්සේ ඉන්නවා ඒකෙමනේ O ඉන්නවා right ඒකේ O ඉන්නවා අය බලන්න දෙයක් නැහැ මෙයා තමයි අඩු ඇයි ඒ කාණ්ඩේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවානේ right එතකොට O ඉන්නවා right ඊළඟට එතකොට මෙයාත් හරි right ඊට පස්සේ C ඊට පස්සේ කවුද ඉන්නේ ඊට පස්සේ I ඉන්නවා J තියෙනවා N තියෙනවා මෙතන පොඩි අවුලක් ආවනේ නේ ඔව් සර් ඔව් මෙතන N තමයි එන්න ඕන පුතාලා N තමයි මෙතෙන් දෙන්නේ මෙතෙන් දෙන්න ඊට පස්සේ තමයි O එන්නේ ඊට පස්සේ මෙතෙන් යන්නේ නේ C ඈ C K ගත්තා N ගත්තා O ගත්තා C කො C මෙතන නේ ඊට පස්සේ C right C ට වඩා D වැඩි අයනීකරණ ශක්තිය ඊට පස්සේ D ඊට පස්සේ දැන් අපිට ඉතිරි වෙලා ඉන්නේ I ඉන්නවා J ඉන්නවා නේ ඊළඟට I ඊළඟට J පැහැදිලිද ඔව් සර් right අන්න ඔය වගේ පොඩි ඔයාලා නේ තනියම ඔන්න වගේ දෙකක් තුනක් කරන්න right එතකොට මේක හොඳට වදිනවා ඔළුවට right හැමෝටම තේරෙනවද පුතාලා ඒක මලීෂ විශ්මී ඔව් සර් තේරුණා right හරි එතකොට ඔන්න අයනීකරණ ශක්තිය ගැන අපිට ඔච්චරයි කියන්න තියෙන්නේ හරි ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන පුතාලා right ඔව් මේකේ තියෙනවා මේ ලියලා තියෙනවා නේ ඉහළ ශීර්ෂ වල ඇත්තේ නිෂ්ක්‍රීය වායු වේ පහළම නිම්න වල ඇත්තේ අයි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වේ ඔව් ඒ කියන්නේ මේ ප්‍රස්ථාරේ නේ මේ ශීර්ෂ right මේ ශීර්ෂ right මේ ශීර්ෂ ඊට පස්සේ කියන පහළම නිම්න වල ඇත්තේ පළමුනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය නේ නිම්න මේ තියෙන පහළම නිම්න මේ මේකට අපි කියනවා නිම්න කියලා පහළම නිම්න වල තියෙන පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සික්සක් විචලනයෙන් ඉහළ යන්නේ එකම ආවර්තය තුල වමේ සිට දකුණට ඇති මූලද්‍රව්‍යයයි right මේ ටික මම දැන් කියලා දීලානේ තියෙන්නේ right ඒකින්ද ඒක කියන්නේ නැහැ ඊළඟ එක තමයි විද්‍යුත් ඍණතාව right විද්‍යුත් ඍණතාව හරි ඔන්න ඊළඟ ලක්ෂණය right මොකද්ද විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ right විද්‍යුත් ඍණතාවය කියන පුතාලා සහසංයුජ බන්ධන කියලා හදනවානේ සහසංයුජ බන්ධන සහසංයුජ බන්ධන ඒකල කියන්නේ මෙහෙමයි දැන් අපි අණුවක් ගන්නකො ඔක්සිජන් ගන්නකො right ඔක්සිජන් පරමාණු අපි ඇන්දොත් එහෙම න්‍යෂ්ටිය තියෙනවා නේ ඔක්සිජන් කියලා කියන්නේ පරමාණු ක්‍රමාංක කීයද 8යි නේ right එතකොට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද 6යි එතකොට දැන් මම මේ 6 අඳින්නේ මෙන්න මෙහෙම right මම මේ 6 ටිකක් ලං කරලා අඳින්නේ මෙහෙම තියෙනවා right මේක න්‍යෂ්ටිය
මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන දෙකයි. ඉතිරි හතර ඔන්න ඔහම තියෙනවා. right? 1 2 3 4 5 6යි. right. දැන් මෙයා කැමති මේ ඉලෙක්ට්‍රෝන දෙක නේ. දැන් මෙතන 6ක් තියෙනවානේ. මෙයා කැමති ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න කැමති. ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න කැමති. හැබැයි දැන් මේ පරමාණු අතර තියෙනවා හවුල් ව්‍යාපාර. හවුලේ ඉන්න කැමති. right? තවත් ඔක්සිජන් පරමාණුවක් මම මේ පැත්තෙන් අදිනවා. right? ඒකට ඒකෙත් right? ඒකෙත් ඔන්න පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක ඔන්න තියෙනවා. right. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ටික මම අදිනවානේ. 6ක් තියෙනවානේ. right 2යි 3යි 4යි 5යි 6යි නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි නේ. 3යි 6යි right. 6ක් තියෙනවා. හරි. දැන් පෙන්නන්න කියනවා right. දැන් මේගොල්ලෝ හරි කැමති ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න. දැන් මේගොල්ලෝ මෙහෙම කරනවා right. හවුලේ තියාගන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක්. right. ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගන්නවා. දැන් මෙයා පෙන්නනවා මම මගේ ඉලෙක්ට්‍රෝන නේ අවසාන ශක්ති මට්ටමේ මගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි. මේ ඉන්නේ ඒ 8. මෙතන දෙකත් එක්ක තමයි පෙන්නන්නේ. right. මෙයාගේ දෙකත් එක්කම පෙන්නනවා මේ 8. right. හරි. දැන් බලන්නකෝ මේ 1යි නේ මේක 1 2 3 4 5 6 7 8 right. ඔන්න දැන් මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මෙයාගෙන් අහනවා කො ඔයාගේ ඉලෙක්ට්‍රෝන 8. එයාත් පෙන්නන්නේ මගෙත් දෙක මටත් 8ක් තියෙනවා මේ right. මෙතන ඉඳන් ගත්තොත් එහෙමනේ 1යි 2යි 3යි 4යි මේක මාරි දැඳලා නැහැ නේ 6. 1 2 3 4 දෙක හතර හය නෑ සල්ප ඔයාගේ 8 පෙන්වන්න කිව්වම 1යි 2යි 3යි 4යි 5යි 6යි තව දෙකක් ඉන්න ඕනේ මේ පැත්තේ නේ 8යි 2යි 4යි 6යි ඔන්න මේ දෙකත් එක්ක 8යි right පැහැදිලිද හරි ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගන්න. right මෙයාගේ 8 පෙන්වන්න කිව්වොත් එහෙම ඔන්න මගේ 8 මේ 2යි 4යි 6යි 8යි. මෙයාගේ 8 පෙන්වන්න කිව්වොත් එහෙම එයාගේ 8ක් තියෙනවා මේ 2යි 4යි 6යි 8යි. right එතකොට මේ ඇවිල්ලා මේවට අපි කියනවා සහ සංයුජ ඉලෙක්ට්‍රෝන. සහ සංයුජ ඉලෙක්ට්‍රෝන කියලා තමයි ඔකට කියන්නේ. right හවුලේ තියාගන්නවා. හරි එතකොට මේ ඔක්සිජන් අණුව හැදිලා තියෙන ඔන්න ඔය විදිහට තමයි. ඔක්සිජන් අණුව ඔය විදිහට තමයි හැදිලා තියෙන්නේ. right නයිට්‍රජන් අණුවත් ඔය විදිහට තමයි හැදිලා තියෙන්නේ. ක්ලෝරින් අණුවත් ඔය විදිහට තමයි හැදිලා තියෙන්නේ. හරි? පැහැදිලිද? හරි. එතකොට විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ මෙන්න මේ සහසංයුජ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටි කෙරෙහි දක්වන ආකර්ෂණ බලය තමයි අපි කියන්නේ ඒකට තමයි අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ ඔන්න ඕකයි. right විද්‍යුත් ඍණතාවය කියන්නේ මෙන්න මේ සහසංයුජ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය පැත්තට තියෙන ආකර්ෂණයට right එතකොට ඔය අගේ ක්ලෝරින් වල ගොඩක් වැඩි. ක්ලෝරින් වල ඔය අගේ ගොඩාක් වැඩි. right ඒ මොකද ක්ලෝරින් වල වැඩි වෙන්න හේතුව ක්ලෝරින් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් පැවතීම නිසා. right 7ක් තියෙනකොට එයා න්‍යෂ්ටියට දක්වන ආකර්ෂණය වැඩි. right 1යි 2යි 3යි මම අවසාන ශක්ති මට්ටම අඳින්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි right 7යි
තවත් ක්ලෝරින් අණුවක් එනවා. එයාගේ දැන් 7ක් තියෙනවා right 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි right දැන් කො ඔයාගේ ඉලෙක්ට්‍රෝන 8 පෙන්වන්න කිව්වොත් මෙයා පෙන්වන මේ මගේ ඉලෙක්ට්‍රෝන 8 මේකත් එක තමයි පෙන්වන්නේ right බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි right මෙන්න මගේ ඉලෙක්ට්‍රෝන 8 කියලා එයා පෙන්වනවා මේකේ තියෙන ඉලෙක්ට්‍රෝනයත් එක්කම පෙන්වනවා මෙතනින් එකක් අරගෙන පෙන්වනවා මෙයාට right එතකොට බලන්න මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙයත් එහෙමයි මෙයත් පෙන්වනවා right 2යි 4යි 6යි 7යි right එතකොට මෙයා පෙන්වන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනිකුත් එක්ක අරන් තමයි එයා පෙන්වන්නේ. ඕ මගේ 8. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් අරන් පෙන්වනවා එයා. දැන්. right? හරි මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් එක්ක තමයි මෙයා පෙන්වන්නේ. right? මේවට අපි කියන්නේ සහසංයුජ බන්ධන කියලා තමයි කියන්නේ. right? එතකොට ඒකෙත් හත්වෙනි කාණ්ඩේ right හත්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන ඍණතාවය වැඩි right මොකද ඉලෙක්ට්‍රෝන තව එකයි අඩු යාට 8 කරගන්න එකයි අඩු ඒකින්ද න්‍යෂ්ටියට වැඩි ආකර්ෂණ බලයක් එයා පෙන්නනවා න්‍යෂ්ටියට වැඩියෙන් එයා ආකර්ෂණය වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝනයක් එතනින් ගලවලා ගන්න හරි අමාරුයි right විද්‍යුත් ඍණතාව. ඔව් මේක පොඩ්ඩක් කියව ගන්න උතාලේ. මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙත ඇද ගැනීමේ හැකියාව එහි විද්‍යුත් ඍණතාවය ලෙස හඳුන්වයි. right? එහි විද්‍යුත් ඍණතාවය ලෙස හඳුන්වනවා. විද්‍යුත් ඍණතාවය වැඩි නම් එම ආකර්ෂණ බලයද අනෙකට වඩා වැඩි. right? ඒතර විද්‍යුත් ඍණතාවය ප්‍රකාශ කරන්නේ පෝලින් කියන පරිමාණය. right? පෝලින් කියලා පරිමාණයකින් තමයි ඒක නිරූපණය කරන්නේ. ඒකෙත් මෙන්න මේ විදිහට තමයි මේ පෝලින් පරිමාණය ප්‍රස්ථාරයක් විදියට සැකසූ විට එතන වෙනස් වෙන්නේ අර විදියටම තමයි. හැබැයි මෙතන සිග්සැග් අර එකම ආවර්තයේ සිග්සැග් එකක් දැක ගන්න නැහැ මෙතන. right? එකම ආවර්තය තුල සිග්සැග් එකක් අපිට දැක ගන්න නැහැ. ඒක කෙලින්ම වැඩි වෙගෙන යන විදියක් තමයි තියෙන්නේ. විද්‍යුත් ඍණතාවය. right? දැන් මේ බලන්න මේ ප්‍රස්ථාර මේ ආවර්තිත වගුනේ. right? එතකොට විද්‍යුත් ඍණතාවය වැඩිම තියෙන්නේ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යනේ. එතනොත් වැඩිම තියෙන්නේ ෆ්ලෝරින් වලට. right? ෆ්ලෝරින් වලට තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම. අඩුම තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට. right? එතනත් ආවර්තය දිගේ පහට යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. පැහැදිලිද ඒක? ඔව් සර්. right. හරි. අපි අඳිමු තව සහසංයුජ අණුවක් අඳිමු. right? අපි ජල අණුව අඳිමු. ජල අණුව. right? ජල අණුව කොහොමද තියෙන්නේ? H2O නේ. H2O කියලානේ තියෙන්නේ. නේ. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු දෙකක්. කොහොමද මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ? right? අපි අඳිනවා ඔක්සිජන් පරමාණු අඳිනවා right? ඒකේ න්‍යෂ්ටි තමයි මේ තියෙන්නේ. හරි? හරිද? ඊට පස්සේ ඔක්සිජන් වල පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක. මෙන්න එකක් මෙන්න අනිත් එක. ඊට පස්සේ
දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6 නේ right 1යි 2යි 3යි 4යි 5යි 6යි right ඔන්න 6 තියෙනවා දැන් හයිඩ්‍රජන් උත් තියෙනවා right හයිඩ්‍රජන් උත් තියෙනවා හයිඩ්‍රජන් කොහොමද තියෙන්නේ හයිඩ්‍රජන් න්‍යෂ්ටි තමයි මේ තියෙන්නේ right එයාට තියෙන එක ශක්ති මට්ටමයි හරිද එතකොට එයාගේ ඒ ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනේ තමයි මේ තියෙන්නේ මෙන්න අනිත් හයිඩ්‍රජන් පරමාණු එයාගේ න්‍යෂ්ටි තමයි මේ තියෙන්නේ එයාගේ ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනේ තමයි මේ තියෙන්නේ right මේ තියෙන එයාගේ ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනේ right දැන් හයිඩ්‍රජන් කැමති ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න right එයාට තියෙන එකයි එයා දෙකක් තියෙනවා කියලා පෙන්වන්නේ කොහොමද එයා දෙකක් තියෙනවා කියලා පෙන්වන්නේ කොහොමද පෙන්වන්නේ මෙයාගේ මේ එකත් එක තමයි එයා ගන්න ඔහොම ගන්න right ඒක ඇත්තම හරිනම් මෙන්න මෙතනින් වගේ යන්දනම් තමයි ඒක හරියට එන්නේ right මේ මෙතනින් වගේ යන්දනම් හරි ඔන්න එයාගේ right මෙන්න හයිඩ්‍රජන් right මේක ඔක්සිජන් දැන් ගන්න right ඊට පස්සේ මෙයාගේ එක පෙන්වන්නේ කොහමද ඔන්න එයාගේ ඉලෙක්ට්‍රෝන දෙක දැන් එයාගේ දෙක හරි ඒ අනිත් පැත්තෙන් බැලුවොත් ඔක්සිජන්ගේ ඔක්සිජන් කැමති 8ක් තියාගන්නනේ දැන් එයාට 8ක් පෙන්වන්න පුළුවන් නේ එයා හයිඩ්‍රජන් වල එව්වත් එක පෙන්වනවා මගේ වගේ නේ මේ මෙතන ගත්තොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි right හරිද එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී මේ සහසංයුජ ඉලෙක්ට්‍රෝන යුගල තමන් පැත්තට ආකර්ෂණය කර ගැනීමේ තියෙන හැකියාව කාටද වැඩි ඔක්සිජන්ට වැඩි ඔක්සිජන්ට නේද right අන්න ඕකට තමයි අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ ඔන්න ඕකටයි හරි ඒතර හයිඩ්‍රජන් සාපේක්ෂව ඔක්සිජන්ට මේ ඉලෙක්ට්‍රෝන දෙක තමන් පැත්තට නැඹුරු කර ගැනීමට තියෙන හැකියාව කියන්නේ ආකර්ෂණ බලය හයිඩ්‍රජන් සාපේක්ෂව වැඩි ඔක්සිජන් වල right එතකොට වැඩි අපි කියන්නේ මොකද්ද විද්‍යුත් ඍණතාවයක් තියෙන ඔක්සිජන් මෙතෙන් පැහැදිලිද පුතාලා සහසංයුජ කේස් එක ඔළුවට ගියා නේද සහසංයුජ කියන එක sir right ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න එක right ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න නේද right ඒකත් ඔන්න විදිහට තමයි තියෙන්නේ මේකෙත් එහෙමනේ ඉහළ ශීර්ෂ වල ඇත්තේ හත්වන කාණ්ඩය කියන්නේ හැලජන මූලද්‍රව්‍ය. අපි කියන්නේ හැලජන මූලද්‍රව්‍ය. හත්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. right? නිම්න වල ඇත්තේ පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍යයි. මේ නිම්න නේ. මේ තියෙන්නේ නිම්න. මේ තියෙන්නේ එක නිම්නයක්. ඒකේ ලිතියම් තියෙනවා. ඒකෙත් ආවර්තයක් දිගේ පහළ යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. right? ඇයි ඒ? අඩු වෙන්නේ? අර අවසාන ශක්ති මට්ටම න්‍යෂ්ටින් ඈත් වෙන හින්දා. right? ඒකයි එන්නේ. කාණ්ඩයක ඉහළ සිට පහළට විද්‍යුත් ඍණතාවය අඩු වෙයි. ඒක හරිනේ. ආවර්තයක වමේ සිට දකුණට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා නේ. ඒ වැඩි වෙන්න හේතුව තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වීම හින්දා. එතන න්‍යෂ්ටිය දක්වන ආකර්ෂණය වැඩි. right? ප්‍රස්ථාරයේ m අකුරක හැඩය ගන්න. ඔව් මේ තියෙන නිකන් m අකුරක හැඩයක් තමයි අරන් තියෙන්නේ නේ. දැන් මෙතන හයිඩ්‍රජන් කැල්සියම් දෙන්න දෙපැත්තෙන් ඉන්නවා. හැබැයි නමුත් දල වශයෙන් ගත්තොත් එහෙම M අකුරක් නිකන් පොඩ ඇලවෙච්ච M අකුරක් නේ ඇලවුණු M අකුරක් තියෙන්නේ හරි ෂේප් එක right
මේකත් අඳින්න ඕන. right මේකත් ඔයාලා කොලයක අඳින්න. මේ ප්‍රස්ථාරය අඳින්න. ඒතර පොලියම් පරිමාණයේ 1 2 3 4 කියලා තමයි පරිමාණ කරලා තියෙන්නේ. හරි? එතකොට නේද? උපරිමගේ 4යි. ඒ 4 තියෙන්නේ ෆ්ලෝරින්ට. හරි? ඒතර අඩුමගේ 2.1යි. sorry අඩුමගේ කාගේ තියෙන්නේ? පොටෑසියම්ගේ නේ. අඩුමගේ පොටෑසියම් ගෙත් නෙවෙයි ඔව් පොටෑසියම්ගේ තියෙන්නේ නේ 0.8යි. right අඩුමගේ තියෙන පොටෑසියම්ගේ 0.8යි. වැඩිමගේ තියෙන ෆ්ලෝරින්ගේ 4යි. ඔකත් අඳින්න. M shape එක. මෙතෙන්දී අර නිෂ්ක්‍රීය වායුව අපි සලකන්නේ නැහැ පුතාලා. මොකද එයාලට විද්‍යුත් ඍණතාවයක් කියන එකක් අපි සලකන්නේ නැහැ. මොකද එයාලගේ ඉලෙක්ට්‍රෝන අටම සම්පූර්ණ වෙලා තියෙන හින්දා ඒගොල්ලෝ යන්නේ නැහැ හවුල් ව්‍යාපාර දාන්න. right? ඒගොල්ලෝ සාසංජ බන්ධන හදන්නේ නැහැ. right? ඒගොල්ලෝ එයාලගේ ඉලෙක්ට්‍රෝන අටම සම්පූර්ණයි. ඒකින්ද එයාලට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න. මේ අම්මා මොනකොට අයියාගේ ෆෝන් එක හදාගන්නලු. මොනකොට අයියා ෆෝන් එක හදාගෙන. right හරිනේ. හරි ඊළඟට අපිට තියෙන ලෝහ අලෝහ ලෝහ 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 අලෝහ ලෝහ ලෝහ ඒ මොකක්ද? right ලෝහ 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 කියලා කියන්නේ ලෝහ සහ අලෝහ කියන දෙකේම ලක්ෂණ තියෙන කට්ටිය. right එතකොට මෙතන දැන් මේ තියෙන නූතන ආවර්තිතා වගුව. right දැන් අපි ළඟ අපි ඉගෙන ගත්තේ පුතාලා නූතන ආවර්තිතා වගුවේ කොටසක්. right අපි ඒකට සාමාන්‍ය ආවර්තිතා වගුව කියන්නේ. හරි කියන්නේ නූතන ආවර්තිතා වගුවේ එක කොටසක් තමයි මේ තියෙන්නේ. හරි ඒකට මේකට නූතන ආවර්තිතා වගුව කියන්නේ නැහැ. මේක ඇවිල්ලා ආවර්තිතා වගුව. එහෙම නැත්නම් නූතන ආවර්තිතා වගුවේ එක කොටසක් කියලා තමයි මේක හඳුන්වන්නේ. හරි එතකොට මේ තියෙන නූතන ආවර්තිතා වගුවනේ මූලද්‍රව්‍ය 118කට වඩා වැඩි ප්‍රමාණයක් පවතිනවා. හරි එතකොට මේකේ වැඩිපුරම තියෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය. 80ක් විතරම තියෙන්නේ ලෝහ. right 80ක්ම තියෙන ලෝහ. 10ක් පමණ තියෙන අලෝහ. ඊට පස්සේ 7ක් පමණ තියෙනවා ලෝහා ලෝහ අතරමැදි. ඊට අමතරව නිෂ්ක්‍රීය වායු තියෙනවා 6ක් පමණ. right මේ තියෙන නිෂ්ක්‍රීය වායු. හරි එතකොට මේකේ ලෝහ අලෝහ බෙදලා තියෙනවා. right ඒක කියන්නේ මෙන්න මෙතනින් අපි ගත්තොත් එහෙම බෝරෝන් වලින් ඉඳලා ගත්තොත් එහෙම. right දැන් නේද? right මෙන්න මෙතන ඉඳලා නේ බෝරෝන් සිලිකන් මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ තියෙන්නේ මේ තීරුවේ. right මේ තීරුව ලෝහ 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 සහ අලෝහ කියන දෙකේම ගතිගුණ පෙන්නනවා. ලෝහ ලෝහ නිල් පාට කොටස ඇවිල්ලා ලෝහ ලෝහ මේ තද දුඹුරු පාට උච්ච වායුනේ. එතකොට අලෝහ තියෙන ඊටාත්ම සුළු ප්‍රමාණයක් නේ. කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් සෙලීනියම් බ්‍රෝමීන් මේ මොකද අයඩින් right ඒව ඇවිල්ලා අලෝහ right උච්ච වායු විදිහට තියෙනවා හීලියම් නියෝන් ආගම් ක්‍රිට්ටම් සෙනෝම් සහ රෙඩෝන් right ඒ ඇවිල්ලා උච්ච වායු right
මෙතන ලෝහ යටතේ ලෝහවල පවතින ප්‍රධාන ගුණ අපිට ඉගෙන ගන්න තියෙනවා. right? නේද? මේවා නිදහස් ලෝහ. රන් රිදී හෝ සංයෝග ලෙස පවතිනවා. right? නිදහස් ලෝහ. නිදහස් ලෝහ කියලා කියන්නේ රිදී රන් වගේ සංසුද්ධ තත්ත්වේ පවතින ලෝහ තියෙනවා. ඊට අමතරව මේවා සංයෝග විදිහට බැඳිලා තියෙනවත් තියෙනවානේ. ෆෙරස්, ඇලුමිනියම්, මැග්නීසියම්, සෝඩියම් වගේ ඒවා තනියව පවතින්නේ නැහැ. සංයෝග විදිහටයි පවතින්නේ. එතකොට අපි කරන්නේ ලෝහ නිස්සාරණයේදී මේ සංයෝග වලින් ඒ ලෝහ මූලද්‍රව්‍ය අපි වෙන් කරලා ගන්න ඕන. right? ලෝහ මූලද්‍රව්‍ය අපි වෙන් කරලා ගන්න ඕන ලෝහ නිස්සාරණයේදී. right? අපි සාමාන්‍යයෙන් අපි කතා කරොත් එහෙම ලෝහවල තියෙන ගති ලක්ෂණ මොනවද? කියන්න බලන්න. මේක 6 ඉඳලම අපි ඉගෙන ගන්නවා නේ. ලෝහවල පවතින ගති ලක්ෂණ මොනවද පවතින්නේ? දිලිසෙන ගතියක් තියෙනවා නේ. හැබැයි හැම ලෝහයක්ම දිලිසෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා නේද වචනයක් අහන්නේතාවය. අහන්නේතාවය. අහන්නේතාවය කියලා කියන්නේ මොකද්ද? කැලීමේදී තහඩුවක් බවට පත් කරන්න පුළුවන් අපි කියනවා අහන්නේතාවය. right? තලනකොට එයා තහඩුවක් බවට පත් වෙනවා. අන්න ඒකට අපි කියනවා අහන්නේතාවය. right? එතකොට හැම ලෝහයක්ම කැලීමේදී තහඩු බවට පත් කරන්න බෑ. සමහර ලෝහ තමයි පුළුවන් නේ. පොදුවේ හැබැයි ආහන්නතාවය කියන ලක්ෂණේ තියෙනවා නේ. ඊට පස්සේ තව අපි එකක් ඉගෙන ගත්තා තන්්‍යතාවය කියලා. තන්්‍යතාවය. තන්්‍යතාවය කියලා කියන්නේ තන්්‍යතාවය නේ. ඒ කියන්නේ ඇදීමකට ලක් කිරීමේදී කම්බි බවට පත් කරන්න පුළුවන්. කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැතුව කම්බි බවට පත් කරන්න පුළුවන් අපි කියන එකට තන්්‍යතාවය කියලා කියනවා. right? එතකොට ලෝහවල තියෙන ලක්ෂණ නේ. දිලිසෙන ගතිය, අහන්නේතාවය, තන්්‍යතාවය, ඊට පස්සේ දැඩි බව නේ. දැඩි බව කියන්නේ මොකද්ද? දැඩි බව කියලා කියන්නේ කැපීමේදී හෝ සීරීමේදී ඊට එරෙහිව දක්වන ප්‍රතිරෝධීතාවය. right? කපන්නත් හරි අමාරුයි, සූරන්නත් අමාරුයි. ඒකට එරෙහිව ගොඩක් ලොකු ප්‍රතිරෝධයක් දක්වනවා නේ. අපි ඒකට කියනවා දැඩි බව. වෙන මොනවද ලක්ෂණ තියෙන්නේ? රැවුදෙන හඬක් පවතිනවා නේ ලෝහවල. රැවුදෙන හඬ. නේද? දැන් ගාන්ටාරයකට එහෙම ගිහලා ගැහුවම එම නේද? ටාන් ගාලා දීලා යනනේ සත්‍යනේ. රැවුදෙන හඬ. ඈ ගෙදර ඇලුමිනියම් පිඟානක් බිමට අරිච්චම කොහමද? රැවුදෙන හඬ. හරිම මිහිරි නේ. ඈ ගෙදර නේද? ගෙදර තියෙන ඇලුමිනියම් පිඟානක් එහෙම බලන්නකො අර පිඟාන රාකෙන් එහෙම බිමට අරිච්චම කොච්චර මිහිරිද කියලා නේ. රැවුදෙන හඬ. වෙන මොනවද තියෙන ලක්ෂණ ලෝහවල? දිලිසෙන ගතිය, අහන්නේතාවය, තන්්‍යතාවය, දැඩි බව. ඊට පස්සේ අය මොනවද තියෙන්නේ? කියන්න බලන්න. තව සන්නායකතාවයෙන් ගත්තොත් එහෙමනේ. මේවා හොඳ තාප සන්නායක. නේ? තාප සන්නායක. තාප සන්නායක. අනිත් එක විද්‍යුත් සන්නායක නේ. right? විද්‍යුත් සන්නායක. right? ඒ ලක්ෂණක් තියෙනවා. ඔන්න පුතාලා ලෝහවල ප්‍රධාන ලක්ෂණ right? ඕක ටික මතක තියාගන්න ඕනේ. දිලිසෙන ගතිය, අහන්නේතාවය, තන්්‍යතාවය, දැඩි බව, රැවුදෙන හඬ, තාප සන්නායකතාවය, විද්‍යුත් සන්නායකතාවය. right? right. ඊට අමතරව තවත් එක ලක්ෂණයක් තියෙනවා. සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන තත්ත්වයේ තමයි පවතින්නේ. හැබැයි එකක් හැර. කවුද? කවුද? ඈ? රසදිය නේ. රසදිය. ද්‍රව අවස්ථාවේ පවතින එකම ලෝහය. රසදිය. right? තවත් ලක්ෂණ තියෙනවා නේ මේකේ. ප්‍රසාරණය. රත් වීමේදී ප්‍රසාරණයකට ලක් වෙනවානේ ලෝහ. right? ප්‍රසාරණය කියලා කියන්නේ මොකද්ද? ප්‍රසාරණය කියලා කියන්නේ
ස්කන්ධයේ වෙනසක් නොමැතිව පරිමාව වැඩි කර ගැනීම නේ. right ප්‍රසාරණය තියෙන්නේ ඒකනේ. ස්කන්ධයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි යාගේ පරිමාව එයා වැඩි කර ගන්නවා. ඒකට අපි කියනවා ප්‍රසාරණය. right හරි. ওই ටික තමයි ප්‍රධාන ලක්ෂණ ලෝහවල. ඒ උඩ එකට යමු පොඩ්ඩක් බලන්න මොනවද තියෙන්නේ කියලා. ඔව්. එතකොට ලෝහවල භෞතික ගුණ. right. මෙතන ලියා ගන්න භෞතික ගුණ ආවේනික දිස්නයක් තිබීම. ඒක හරිනේ. right. මෙතන ලියා ගන්න ගැටීමේදී රැවුදෙන හඬ පැවතීම. නැත්නම් රැවුදෙන හඬ කියලා කෙලින්ම ලියා ගන්නකො රැවුදෙන හඬ. රැවුදෙන හඬ. ඊළඟ අහන්නතාවය. අහන්නතාවය. අහන්නතාව. right. එතන වරහන් ඇතුළේ ලියා ගන්න තැලීමේදී තුනී තහඩු බවට පත්වීම. තැලීමේදී තුනී තහඩු බවට පත්වීම. අන්න අහන්නතාවය. ඊළඟ එක තමයි මොකද්ද? තන්නේතාව. තන්නේතාව. තන්නේතාව කියලා කියන්නේ මොකද්ද? ඇදීමකදී කම්බි බවට පත් කිරීම. ඇදීමකදී කම්බි බවට පත් කිරීම. අපි ඒකට කියනවා තන්නේතාව. ඊට අමතරව විද්‍යුත් සන්නායකතාවය. විද්‍යුත් සන්නායකතාව. ඊළඟ එක විද්‍යුත් සන්නායකතාවය. අනිත් එක තාප සන්නායකතාවය. තාප සන්නායකතාවය. තවත් තියෙන ලක්ෂණ දෙකක් මම වැඩිපුරත් එක්ක ලියලා ඒ දෙකත් ලියා ගන්න. මොනවද? දැඩි බව. right? දැඩි බව. අනිත් එක ප්‍රසාරණය. ප්‍රසාරණය. right? මේ ඇයිල පොදු ලක්ෂණ පුතාලා. හැම ලෝහෙම මේ ලක්ෂණ නැහැ. right? හැම ලෝහෙම මේ ලක්ෂණ නැහැ. ඊළඟට ලෝහවල රසායනික ගුණ. රසායනික ගුණ. right? ඔව්. ලෝහවල තියෙන රසායනික ගුණ මෙන්න මෙහෙමයි. මේ ලෝහ ඔක්සිජන් එක ක්‍රියා කරලා ලෝහ ඔක්සයිඩය හදනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සෝඩියම්. right? සෝඩියම් කියන ලෝහය ඔක්සිජන් එක ක්‍රියා කරලා නේ දහනය වීමේදී හදන මොනවද? සෝඩියම් ඔක්සයිඩ්. right? සෝඩියම් ඔක්සයිඩ් හදනවා. හරි? සෝඩියම් ඔක්සයිඩ් හදනවා. ඇලුමිනියම් කියන ලෝහය ඔක්සිජන් එක ක්‍රියා කරලා ඇලුමිනියම් ඔක්සයිඩ් හදනවා. right? හරිද? ඒ වගේ. ඒ කියන්නේ ලෝහ ඔක්සයිඩය හදනවා එකක්. එක ලක්ෂණ තමයි ලෝහ ඔක්සයිඩය සෑදීම. එකක් නේද? ලෝහ ඔක්සයිඩය සෑදීම. අනිත් එක තමයි මේ ලෝහ ඔක්සයිඩය අපිට පුළුවන් වතුරේ දී කරන්න. වතුරේ දී කරලා හදන්න පුළුවන් භාෂ්මයක් නේ. භස්මයක් හදන්න පුළුවන්. ලෝහ ඔක්සයිඩ් ජලයේ දී කරලා භස්මයක් සෑදීමේ හැකියාව තියෙනවා. right? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම මැග්නීසියම් ගන්නකො. දැන් මේකත් එහෙම. මේකත් ජලයේ දී කරපුවාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදා ගන්න පුළුවන්.
right මේකත් ඇලුමිනියම් ඔක්සයිඩ් ජලයේදී කරපුවම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හදා ගන්න පුළුවන්. මැග්නීසියම් ඔක්සිජන් එක ක්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා නේ. ඊට පස්සේ මෙයා ජලයේදී කරලා හදා ගන්න පුළුවන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් right මැග්නීසියම් ඔක්සයිඩ් ජලයේදී කරලා අපිට හදා ගන්න පුළුවන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් right එතකොට මෙයා භාෂ්මයක් right එතකොට ලෝහ වල තියෙන රසායනික ගුණ තමයි ඔන්න ඕවා. කියන්නේ ලෝහ ඔක්සයිඩේ සෑදීම ඒ වගේම තමයි ලෝහ ඔක්සයිඩේ ජලයේදී කරලා භාෂ්මික ද්‍රාවණයක් හදා ගන්න පුළුවන් right අනිත් ලක්ෂණය තමයි මේවා කැටායන හදනවා. කැටායන right කැටායන කියලා කියන මුතල්ල සෝඩියම් right සෝඩියම් එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා සෝඩියම් ධන අයනි හදන්නේ නේ. ධන අයන තියෙන කට්ටියට අපි කියනවා කැටායන right මැග්නීසියම් ධන දෙකේ අයනය හදනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා right මේවට අපි කියන්නේ කැටායන සෑදීම right ඔන්න ඔක තියාගන්න. ලෝහ වල රසායනික ගුණ එකක් ලියා ගන්න. ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් ධන අයන හෙවත් කැටායන සෑදීම right එතෙන්ට තර ලකුණක් දාලා මෙන්න මෙතන ඉන්දියා ගන්න මෙන්න මේ පහලින් අපි එකක් දෙකක් ලියමු right මෙන්න මෙතන පහලින් මෙන්න right මෙතන නිවිවේ ඒකට තර ලකුණ දාලා යටින් තර ලකුණක් දාලා ලියා ගන්න මෙන්න මේ රසායනික සූත්‍ර දෙක ලියා ගන්නකො මෙන්න මේ දෙක right එතන මේවට තමයි අපි කියන්නේ කැටායන right ධන අයන වලට අපි කියන්නේ කැටායන. Two or three. right. ඊළඟ එක ලියා ගන්න. මෙතන ලියා ගන්න ලෝහ ඔක්සිජන් සමග සංයෝජනී වී භාෂ්මික ඔක්සයිඩයේ සෑදීම. ලෝහ ඔක්සිජන් සමග සම්බන්ධ වී භාෂ්මික ඔක්සයිඩයේ සෑදීම. right භාෂ්මික ඔක්සයිඩයේ සෑදීම. ඒකට උඩින් මෙන්න මේ සමීකරණ දෙක ලියා ගන්න. මෙන්න මේ දෙක මැග්නීසියම් ඔක්සිජන් එක එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. right සෝඩියම් ඔක්සිජන් එක එකතු වෙලා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. එතකොට මේක ඇවිල්ලා භාෂ්මික ඔක්සයිඩයක්. right මේ මොනවාද භාෂ්මික ඔක්සයිඩය. භාෂ්මික ඔක්සයිඩ් කියලා කියන්නේ මෙයා වතුරේදී කරපුවාම භාෂ්මයක් හැදෙන්නේ. ඒක කියන්නේ භාෂ්මික ගතියක් තියෙනවා. right මේක අපි තුලිත කරොත් එහෙම
මෙතන 2යි. ඉන්න ඔහොම එන්න ඕන. right? දෙකක් මැග්නීසියම් ඔක්සිජන් එක එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් දෙකක් හදනවා. ඒකම තමයි තවත් එක ලියන්නේ. සෝඩියම් ඔක්සිජන් එක එකතු වෙලා සෝඩියම් ඔක්සයිඩ් බාස්මික ඔක්සයිඩ් නේ. සෝඩියම් ඔක්සයිඩ් හදනවා. ඇලුමිනියම් උත් එහෙමයි. ඇලුමිනියම් ඔක්සිජන් එක එකතු වෙලා මෙන්න මේ ඔක්සයිඩය හදනවා. right? ඔක බාස්මික ඔක්සයිඩ්. ඔතන දෙකක් ලියාගත්තා නම් ඇති ඈ. හරි නේද? right. ඊළඟ එක මෙතන ලියා ගන්න. මෙන්න මේ කොට ලියා ගන්න. ලෝහ ඔක්සයිඩ ජලයේ දියවීමෙන් බාස්මික ද්‍රාවණයක් සෑදීම. ලෝහ ඔක්සයිඩේ ජලයේ දියවීමෙන් බාස්මික ද්‍රාවණයක් සෑදීම. ලෝහ ඔක්සයිඩේ ජලයේ දියවීමෙන් බාස්මික ද්‍රාවණයක් සෑදීම. right? ඒකට ලියා ගන්න මෙන්න මේ සමීකරණය. දැන් මේ මැග්නීසියම් ඔක්සයිඩ් ජලයත් එක්ක දිය කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මේක ඇවිල්ලා භස්මයක් නේ. මේක භස්මයක්. right? කැල්සියම් ඔක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. භස්ම. උදාහරණ. right. එතකොට දැන් මෙහෙමයි. දැන් ලෝහ නේද මලකඩ කණුව කියලා කියන්නේ ඇත්තට මොකද යකඩ මලකඩ කණුව කියලා කියන්නේ යකඩවල ඔක්සයිඩය සෑදී. right? යකඩ මලකඩ කණුව කියන්නේ යකඩවල ඔක්සයිඩය හැදෙනවා. right? එතකොට පිත්තල භාණ්ඩ ටික කාලයක් යනකොට මේ නේද ඒකේ අව පැහැගැන්වෙනවා. ඇයි ඒ මතු පිට ලෝහ ඔක්සයිඩය හැදෙනවා. right? ලෝහ ඔක්සයිඩය හැදෙන. ඒකින්ද තමයි මේ පිත්තල භාණ්ඩ කාලයක් යනකොට අව පැහැගැන්වෙන්නේ. රත්තරන් වුණත් එහෙමයි. රත්තරන් ඉතින් ලෝහයක්නේ. ඒකත් කාලයක් යනකොට රත්තරන් වල තියෙන දිස්නේ අඩු වෙලා යන්නේ ඇයි ඒ? වාතයේ තියෙන ඔක්සිජන් එක ක්‍රියා කරලා ඒ ලෝහ ඔක්සයිඩය හදනවා. ඒ ලෝහ ඔක්සයිඩය ඒක බැඳෙනකොට ඒකේ තියෙන දිස්නය නැති වෙලා යනවා. අඩු වෙලා යනවා. right? හරි. එතකොට අපිට ඊළඟ සතියේ තියෙන ඉගෙන ගන්න ලෝහ මූලද්‍රව්‍ය වල ගතිගුණ ටිකක් තියෙන්නේ. ඊට පස්සේ රසායනික සංයුජතාවය තියෙනවා. right? රසායනික සංයුජතාවය ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ පාඩම මෙතනින් ඉවර කරන්න පුළුවන්. right. හරි. දැන් මෙහෙම පුතාලා මම අර පේපර් ක්ලාස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවනේ. එතකොට මම මුලින්ම දැන් මට කියන්නේ දැන් ඔයාලට තමයි මුල් තැන දෙන්න ඕන නේ. මොකද කරන්නේ 9 වසරේ පාඩම් පුනරීක්ෂණය කරමුද මුලින්ම? ඒක ෆ්‍රී කරන්නේ නෑ නොමිලේ කරන්නේ. මේ පේපර් ක්ලාස් එක ෆ්‍රී කරන්නේ. right? 9 වසරේ පාඩම් පුනරීක්ෂණය කරමුද මුලින්ම? හා සර්. right. ඒතකොට 9 වසරට අදාළ මේ විභාගයෙන් නේ ඕලෙවල් විභාගයට ඇවිල්ලා තියෙන ප්‍රශ්න පත්‍ර පුනරීක්ෂණය කරන්නේ පාඩම ඉස්සලා පුනරීක්ෂණය කරලා right ඊට පස්සේ එහෙම කරමු ඊට පස්සේ 10 වසරේ තව පාඩමක් දෙකක් විතර ගියාට පස්සේ මේකිනුත් ප්‍රශ්න අහලා නේද පාස් පේපර්ස් ඒ ටිකේම කරමු right හරි පාඩමේ මොන හරි අවුලක් තියෙනවද තේරුම් නැති තැනක් තියෙනවද නෑ සර්. ඔව් මම අර එකම දේ ගොඩාක් සැරයක් කියවනවා නේ right එතකොට හරිද එහෙම කියවන්නේ ඉතින් ඔයාලට හොඳට තේරෙන්න ඕනේ. නැත්නම් ඉතින් එකම කරුණ මට එකපාරක් විතරක් කියාගෙන යන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැනේ. right?
එතකොට මේ පාඩමේ විශේෂයෙන්ම අර අයනීකරණ ශක්තිය අර graph එක ඒක ඇඳලා ප්‍රැක්ටිස් වෙන්න. හරි? මම අර කරේ මූලද්‍රව්‍ය ටිකක් අරගෙන අන්න ඒ වගේ පොඩි එක්සර්සයිස් ටිකක් කරන්න. මොකද ඕකෙන් විභාගයට එනවා අනිවාර්යෙන්ම එනවා. right? ඊට පස්සේ විද්‍යුත් ඍණතාවය නේ. ඒක නම් හරිම පැහැදිලි නේ. එම් අකුරක් තියෙන ඇලෙවිච්ච එම් අකුරක් තියෙන. right? එතකොට ඒක අර ක්‍රිටිකල් පොයින්ට්ස්. right? ඒක කියන්නේ ආවර්තයක වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. කාණ්ඩයක් දිගේ පහළට යනකොටත් විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. අයනීකරණ ශක්තියේ ඒ පැටර්න් එකක්මයි තියෙන්නේ. අයනීකරණ ශක්තියත් වමේ සිට දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. කාණ්ඩයක් දිගේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා නේ. ඒ කියන්නේ අයනීකරණ ශක්තියේ විද්‍යුත් ඍණතාවයේ තියෙන එකම පැටර්න් එකක් තියෙන්නේ. හරි එකම පැටර්න් එකක්. ආවර්තිත වග්ගයේ යනකොට තියෙන එකම පැටර්න් එකක්. right? ඒක මතක තියාගන්න. එතකොට සහසංයුජ ඉලෙක්ට්‍රෝන කියන එක මම අර පෙන්නුවේ නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නවා. පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නවා. එතකොට මේ හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝනට අපි කියන සහසංයුජ ඉලෙක්ට්‍රෝන. ඒ සහසංයුජ ඉලෙක්ට්‍රෝන වැඩි නේ හවුලේ තියාගත්තට ටිකක් අර වැඩිපුර අයිතිවාසිකම් කියන්න බලනවා. right? හරිද? ඒක කියන්නේ ප්‍රබල මූලද්‍රව්‍ය. ඒ කියන්නේ ප්‍රබල විද්‍යුත් ඍණතාවයනේ. වැඩි මූලද්‍රව්‍ය තමයි හවුලේ තියාගත්තත් තමන්ගේ පැත්තට ටිකක් නඹුරු කරගැනීමෙන් තමයි ඉන්නේ. right? හවුලේ තියාගත්තා. හරිද? කියන්නේ අයිතිවාසිකම් වැඩිපුර කියන්න පටන් ගන්නවා. විද්‍යුත් ඍණතාවයේ වැඩි මූලද්‍රව්‍ය. උදාහරණයක් විදිහට ක්ලෝරින් ගන්නකොනේ ක්ලෝරින් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7යිනේ. එතකොට එයාට එකයි අඩු. එයත් එක්ක හවුල් වෙන්න එනෙක් කෙනා මිනිහට තියෙන එකම මූලද්‍රව්‍ය තමයි හවුලේ තියාගන්න හදන්නේ. හරි එකම ඉලෙක්ට්‍රෝනේ තමයි හවුලේ තියාගන්න හදන්නේ. හරි. ඒතර අරයට 7ක් ඉන්නවා. එයාගේ තනියට 7ක් ඉන්නවා. ඒතර 7ත් එක්ක බලනකොට තනියෙක් කෙනාට ෆයිට් කරන්න හරි අමාරුයි නේ. right? එතකොට පොඩ්ඩක් නැඹුරුතාවය වැඩි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි පැත්තට. කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි ඒ වගේ මූලද්‍රව්‍ය විශේෂයෙන්ම 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය වැඩි. right? හරි එහෙමනම් පුතාලා ක්ලාස් ෆීස් ගෙවු නැති කට්ටිය පොඩ්ඩක් බලන්න මේ මාසේ අප්‍රේල් වලත් ගෙවන්න තියෙන කට්ටිය බලන්න. අනිත් එක තමයි පන්තියේ නෝරදවම සම්බන්ධ වෙන්න. right? ළමයි සංඛ්‍යාව මේකට අදාළ කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මගේ එහෙම ලොකු කැම්පේන් එකක් මම කරලා නැහැ. හරිද? කින්දා ඒ ගැන හිතන්න යන්න එපා. right? උගන්නන දේ ගැන හිතා ගන්න. හරි. එමනම් හැමෝටම සුබ රාත්‍රියක්. good night. අයිබෝන් සර්. අයිබෝන්. night sir. අයිබෝන්.